මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ බේසික් ඉලෙක්ට්‍රිකල් තියරම්ස් ගැන. කියන්නේ අපි ඉලෙක්ට්‍රොනික්ස් කතා කරනකොට අපිට අවශ්‍ය වෙන තියරම්ස් එහෙම නැත්නම් අපි කතා කරොත් ලෝස්. කියන්නේ අපේ ඕම්ස් ලෝ එක, කර්චොෆ් ලෝ එක අපිට ඒ වගේ දේවල් අවශ්‍ය වෙනවා. ඒකට මේකට අපිට පොදුවේ කියන්න පුළුවන් බේසික් ඉලෙක්ට්‍රිකල් තියරම්ස් හැටියට. ඒකට අපි බලමු අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන ලෝස් එහෙමත් නැත්නම් තියරම්ස් මොනවද කියලා. මෙතනදී කතා කරනවා ඕම්ස් ලෝ එක, එතකොට කර්චොෆ් ලෝ කියන්නේ මොකක්ද කියලා කතා කරනවා. ඊළඟට කතා කරනවා වෝල්ටේජ්. ඉතින් පළවෙනියටම කතා කරන්නේ ඕම්ස් ලෝ එක ගැන, කර්චොෆ් ලෝ එක ඊළඟට. එතකොට වෝල්ටේජ් ඇන්ඩ් කරන්ට් ඩිවිෂන් රූල් එක, එතකොට සුපර්පොසිෂන් තියරම් එක, තෙවෙනින්ස් තියරම්, නෝටන්ස් තියරම්, මැක්සිමම් පවර් ට්‍රාන්ස්ෆර් තියරම්. මේ වීඩියෝ එකෙන් මම මේ හත ගැන විස්තර කරලා අපි කතා කරනවා මේ වීඩියෝ එකේදී. ඉතින් එහෙනම් මුලින්ම යමු අපේ ඕම්ස් ලෝ එකට. එතකොට ඕම්ස් ලෝ එක ගමු අපි. Ohm's law එකේදී අපි කියනවා under constant physical conditions the voltage across a conductor is proportional to the current through the conductor. කියන්නේ නියත පරිසර සාධක තියෙනකොට. ඒ කියන්නේ අපි physical conditions කියන්නේ පරිසර සාධක. ඒකට පරිසර සාධක නියතව තියෙනකොට. ඒ කියන්නේ උෂ්ණත්වය වගේ පරිසර සාධක කියන්නේ උෂ්ණත්වය. එතකොට තව ගත්තොත් humidity එක. ඉතින් ඒ වගේ දේවල් අපිට නියතව තියෙනවා නම් අපිට කියන්න පුළුවන් කන්ඩක්ටර් එකකින් නැත්නම් සන්නායකයක වෝල්ටේජ් එක, සන්නායක විභවාන්තරය ඒ තුලින් ගමන් කරන කරන්ට් එකට අනුලෝමව සමානුපාතිකයි කියලා. ඉතින් අපිට මේක ලියා ගන්න පුළුවන් V කියන එක අනුලෝමව සමානුපාතිකයි I කියලා. ඉතින් මේ සමානුපාතික ලකුණු නැති කරගන්න අපිට පුළුවන් මෙතනදී V සමානයි IR කියන එක යූස් කරන්න. එතකොට මෙතනදී R කියන්නේ ඒ කන්ඩක්ටර් එකේ රෙසිස්ටන්ස් එක. එතකොට I කියන්නේ current through the conductor. එතකොට මේක කියන්නේ voltage across the conductor. හරි, ඉතින් අපි බලමු මේකට කොහොමද ඕම්ස් ලෝ එක ඇප්ලයි කරන්න කියලා. එතකොට මෙතනදී අපි ගන්න ඉලෙක්ට්‍රිකල් එලිමන්ට් එක තමයි R කියන එක. එතකොට අපි ගමු ඒකේ potential energy, potential electric potential එක අපි ගමු. නැත්නම් sorry, voltage across the resistance කියන එක අපි ගමු VR කියලා. එතකොට VR කියන එක අනුලෝම සමානුපාතික I වලට. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් ඕම්ස් ලෝ එක යූස් කරලා V සමානයි IR හැටියට. එතකොට මෙතනදී I කියන්නේ මේකෙන් ගලා යන කරන්ට් එක. එතකොට මෙතනදී R කියන්නේ මේකේ ප්‍රතිරෝධය. එතකොට අපිට මෙතනදී ඕම්ස් ලෝ එකෙන් මේ විදිහට යොදා ගන්න පුළුවන්. එතකොට මෙතනදී VR කියන එක අපිට යූස් කරන්න පුළුවන්, ලියා ගන්න පුළුවන් VR සමාන වෙනවා VA ඍණ VB කියලා. එතකොට අපි මේක 1 කියලා ගත්තොත්, මේක 2 කියලා ගත්තොත්, දෙකෙන් අපිට ගන්න පුළුවන් VA ඍණ VB සමාන වෙනවා IR වලට. එතකොට අපිට කියන්න පුළුවන් මේ I සමානයි 0 අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් VA ඍණ VB කියන එක 0ට යනවා කියලා. එතකොට අපි මෙතනදී VA සමානයි VB වෙනවා. ඒ කියන්නේ මේකෙන් අපිට කියන්නේ මේ R හරහා අපිට කරන්ට් එකක් ගලා යන්න නැත්නම් මෙතනදී VA කියන එකයි VB කියන එකයි, කියන්නේ අපේ පොටෙන්ෂල් කියන්නේ පොටෙන්ෂල්ස් දෙක සමාන වෙනවා. කියන්නේ මෙතන මේ දෙක අතර කිසිම පොටෙන්ෂල් වෙනසක් නැහැ. කියන්නේ පොටෙන්ෂල් ඉලෙක්ට්‍රික් පොටෙන්ෂල් වල ඩිෆරන්ස් එකක් නැහැ. එතකොට අපිට මෙතනදී වෝල්ටේජ් එකක් ඇති වෙන්නේ නැහැ. දෙවෙනි ලෝ එක විදිහට මම කතා කරන්නේ කර්චොෆ්ස් ලෝ එක ගැන. එතකොට කර්චොෆ්ස් ලෝ එකේදී අපි ලෝස් ටයිප් දෙකක් කතා කරනවා. එකක් තමයි කර්චොෆ්ස් කරන්ට් ලෝ කියන එක. ඉතින් මම මෙතනදී මුලින්ම කතා කරන්නේ කර්චොෆ්ස් කරන්ට් ලෝ එක ගැන. ඉතින් එහෙමත් නැත්නම් KCL කියලා කියන්න පුළුවන්. ඉතින් මේකෙදී අපිට කියන්නේ අපි ගත්තොත් මේ වගේ ජංක්ෂන් එකක්. කියන්නේ අපි ගත්තොත් මේ වගේ නෝඩ් එකක්. ඒතකොට මේකෙදී
මේ ලක්ෂ්‍ය අපි P ලක්ෂ්‍ය විදිහට ගමු. P ජංක්ෂන් එක විදිහට ගමු. එතකොට මේකෙදි අපිට කරන්ට් එකක් අපි ගමු I1 I2 කියලා. එතකොට මේක කරන්ට් දෙක ලක්ෂ්‍ය වෙතට එනවා. එතකොට මේ ලක්ෂ්‍ය වෙතට එන මේ ලක්ෂ්‍ය වෙතට එන සම්පූර්ණ කරන්ට් එක කියන්නේ අපි ගත්තොත් මෙතනදී I3 කියන එක මේ පැත්තට මේ ඩිරෙක්ෂන් එකට යනවා කියලා. එතකොට මෙතනදී ගන්න පුළුවන් අපිට මේ මෙතනදී P වෙතට එනවා නම් මේ ජංක්ෂන් එක වෙතට මේ කරන්ට් තුනම එනවා නම් මේ කරන්ට් තුනේ එකතුව අපිට ගන්න පුළුවන් 0 විදිහට. කියන්නේ අපිට දැන් කරන්ට් එක මෙතන 3ක් විදිහට මම ගත්තට තව කෙනෙක්ට ගන්න පුළුවන් තව කරන්ට් එකක්. ඒ කියන්නේ දැන් මේ විදිහට I4 කියලාත් ගන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිට දිගටම ඕන තරම් අපිට ලියා ගන්න පුළුවන්. හැබැයි ඕනම තැනකදී මේ P ලක්ෂ්‍ය දැන් අපි ඕනම ජංක්ෂන් එක කියන්නේ තමන් වෙතට එන කරන්ට් එකේ එකතුව කරන්ට් වල එකතුව 0 හැටියට තමයි කර්චොෆ් කරන්ට් ලෝ එකේදී කියන්නේ. මෙතනදී ගත්තොත් අපි නොටේෂන් එකක් දාගන්න පුළුවන් I simple I එකේ ඉඳලා n වෙනකන්. කියන්නේ n ප්‍රමාණයක් කරන්ට්ස් තියෙනවා නම් අපිට ඒක එකතු කරලා ගන්න පුළුවන්. ඒ එකතුව අපිට එනවා 0 හැටියට. මේක තමයි අපි මැතමැටිකලි නොටේෂන් එක කර්චොෆ්ස් කරන්ට් ලෝ එකේදී. එහෙම නැත්නම් KCL. මේ පෙන්වලා තියෙන එක්සාම්පල් එක අනුව අපිට ගන්න පුළුවන් I1 ධන I2 ඒ කියන්නේ I1 I2 I3 I1 I2 I4 කියන එක P වෙතට එනවා. හැබැයි මේක I3 කියන එක P වලින් පිටතට ගිහිල්ලා තියෙනවා. එතකොට අපි මේකේ ඍණ I3 ගත්තොත් ඍණ දිශාව ගත්තොත් මේකේ එතකොට ඍණ I3 එන්න ඕනේ. දැන් අපි ගත්තොත් ඍණ පැත්තට මේකේ ඩිරෙක්ෂන් එක මාරු වෙනවා. ඍණ I3 වල. ඒ කියන්නේ අපිට මෙතනදී ධන ඍණ I3 කියලා ලියා ගන්න පුළුවන්. අපිට මේ ඔක්කොම එකතු කරාම අපිට 0 තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් I1 ධන I2 ධන I4 සමාන වෙන්න ඕනේ I3 වලට. කියන්නේ මේ ලක්ෂ්‍ය වෙතට එන්න කරන්ට් සෙට් එක සමාන වෙනවා මේ ලක්ෂයෙන් පිටතට යන කරන්ට් එකට. ඉතින් හොඳට බැලුවොත් ඒක තේරෙනවා. දැන් මෙතනදී වෙලා තියෙන්නේ මේක පිටතට යන කරන්ට් එක. එතකොට මේ සෙට් එක තියෙන්නේ P ලක්ෂයට. දැන් මෙතන P ලක්ෂයෙන් පිටතට යන කරන්ට් එක. එතකොට මෙතන P ලක්ෂයට P ජංක්ෂන් එකට ඇතුළට එන කරන්ට් එක. එතකොට දෙවෙනි කර්චොෆ් ලෝ එක තමයි කර්චොෆ්ස් වෝල්ටේජ් ලෝ කියන එක. මේකට අපිට කියන්න පුළුවන් KVL කියලා. මේකෙදි කියන්නේ in a closed circuit කතා කරොත් සංවෘත පරිපථයක්. එහෙම නැත්නම් closed circuit එක. මේ closed circuit එකේ voltage drops ගත්තොත් voltage drops වල අපි ගත්තොත් algebraic sum එක. එතකොට algebraic sum කියන්නේ දැන් අපි මේ voltage drop වල එකතුව ගත්තොත් යම්කිසි දිශාවකට in a given direction යම්කිසි දිශාවකට මේක ගත්තොත් මේ voltage drops ටික ඒක අපිට කියන්න පුළුවන් මේ voltage drops වල එකතුව අපි ගමු voltage drop එක ගමු Vi කියලා. එතකොට n ප්‍රමාණයක් අපිට i සමානයි 1 ඉඳලා හරි i සමානයි යම්කිසි නම්බරයක ඉඳලා n කියන නම්බර් එකට යනවා කියලා ගමු. එතකොට n ප්‍රමාණයක් අපිට voltage drop තියෙනවා කියන එක තමයි මෙතනදී අදහස් කරන්නේ. එතකොට මේ ටිකේ අපි එකතුව ගත්තොත් මේ ටිකේ එකතුව 0 වෙනවා කියලා තමයි Kirchhoff's voltage law එකෙන් කියවෙන්නේ. එතකොට Kirchhoff's voltage law එකෙන් අපේ සර්කිට් එකක් තියෙනවා නම් ඒක ක්ලෝස් සර්කිට් එකක් නම් ඒකේ තියෙන voltage drops වල sum එක කියන්නේ යම්කිසි දිශාවකට ගත්තොත් ඒක 0 වෙනවා කියලා කියනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මෙතනදී මම ගත්තොත් මෙතන E කියලා ගත්තොත් මෙතනදී R කියන එක ගත්තොත් මේක ක්ලෝස් සර්කිට් එකක්. එතකොට මේකේ අපි ගමු මේ ලූප් එක. ඉතින් මේකට තව නමක් තියෙනවා අපි ලූප් රූල් කියලා. මේක අපි ගත්තොත් මේ ලූප් එක සැලකුවොත් අපිට පුළුවන් දැන් මෙතන R කියලා අපි සැලකුවොත් මේකෙන් I කරන්ට් එකක් යනවා කියලා ගත්තොත්
අපිට මේකෙදි වෝල්ටේජ් ඩ්‍රොප් එක වෙන්නේ E ඍණ IR කියන එක. ඒකට E ඍණ IR තමයි මෙතනදී වෝල්ටේජ් ඩ්‍රොප් එක වෙලා තියෙන්නේ. ඒතර මේක සමාන වෙනවා 0 වලට. ඉතින් මේක තමයි KVL යොදාගෙන using KVL යොදාගෙන අපිට මෙතනදී මේ සර්කිට් එකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට ඇප්ලයි කරාම වෙනවා E සමානයි IR කියලා. ඉතින් මේ කර්චෆ් ලෝ එක අපිට මේ වගේ පොඩි සර්කිට්ස් වලට නෙමෙයි ගොඩක් ලොකු සර්කිට්ස් වලටත් අපිට යූස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක අපි ගණන් හඳුන්වනවට බලමු. ඉතින් අපි තව දුරටත් බලමු මෙතනදී අපිට මේක තව විදිහකට වුණත් ලියන්න පුළුවන්. ඉතින් මේක ගත්තොත් විද්‍යුත් යාමක බලවල එකතුව සමාන වෙනවා IR ගුණිතයට. රෙසිස්ටන්ස් තියෙනවා. මේ විදිහටත් අපිට ලියා ගන්න පුළුවන්. හැබැයි හරිම ක්‍රමය තමයි මෙන්න මේ. කියන්නේ වෝල්ටේජ් ඩ්‍රොප්ස් වල එකතුව තමයි 0 වෙන්නේ. ඊළඟට කතා කරන්නේ වෝල්ටේජ් ඩිවිෂන් රූල් එක ගැන. ඉතින් වෝල්ටේජ් ඩිවිෂන් රූල් එකේදී කියන්නේ the voltage divided among series resistors in directly proportional to their resistance. ඉතින් මේකෙන් මොකද කියන්නේ කියලා අපි බලමු සර්කිට් එකක්ම අරගෙන. හරි අපිට මේකෙදි කියන්නේ අතරම voltage is divided among series resistors in directly proportional to their resistance. ඒ කියන්නේ මේගොල්ලන්ගේ resistance එකට අනුලෝම සමානුපාතික වෙන්න මේ voltage එක divide වෙනවා කියන එක. ඉතින් අපි ගත්තොත් ඒක කොහොමද වෙන්නේ කියලා බැලුවොත් අපි මේකෙන් ගමු කරන්ට් එකක් යනවා I කියලා. එතකොට VS සමාන වෙනවා I මේකේ අපි ශ්‍රේණිගත හින්දා සීරීස් හින්දා අපිට ගන්න පුළුවන් R1 R2 කියලා මේකේ සමග ප්‍රතිරෝධය. කියන්නේ total resistance එක. එතකොට මෙතනදී ගත්තොත් VS සමාන වෙනවා I R1 R2 වලට. ඊළඟට අපි ගමු දැන් අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේකේ දැන් අපි ගමු මෙතනදී තියෙනවා V R1 කියන එක. එතකොට මේ R1 වල වෝල්ටේජ් එක. එතකොට R1 වල වෝල්ටේජ් එක හොයන්න අපි දන්නවා VR1 කියන එක අපිට ලියා ගන්න පුළුවන් I R1 කියලා. හරි. එතකොට මෙතනදී අපි I හොයාගන්න පුළුවන් I කියන එක අපි ගන්නවා VS බෙදීම R1 ධන R2 කියලා. එතකොට අපිට ලියා ගන්න පුළුවන් VR1 සමාන වෙනවා VS බෙදීම R1 ධන R2 R1 කියලා. ඉතින් ওই විදිහටම අපිට R2 වලටත් හොයන්න පුළුවන් VR2 කියන එකට VS බෙදීම R1 ධන R2 VS බෙදීම R1 ධන R2 වාරයක් ඉතින් ওই විදිහට අපිට VR1 කියන්නේ අපේ R1 වල වෝල්ටේජ් එකයි R2 වල වෝල්ටේජ් එකයි මේ විදිහට අපිට හොයාගන්න පුළුවන් වෝල්ටේජ් ඩිවිෂන් රූල් එක යොදාගෙන. ඉතින් මේක අපිට කෙලින්ම යූස් කරන්න පුළුවන් රූල් එකක්. හරි. දැන් කතා කරන්නේ කරන්ට් ඩිවිෂන් රූල් එක ගැන. එතකොට කරන්ට් ඩිවිෂන් රූල් එකටත් මම යොදා ගන්නවා සර්කිට් එකක් අරගෙන සර්කිට් එකෙන් මම කියලා දෙන්නම් මේ කරන්ට් ඩිවිෂන් රූල් එක කියන්නේ මොකක්ද කියන එක. එතකොට අපි කලින් කතා කරේ සීරීස්ව රෙසිස්ටන්ස් දෙකක් කනෙක්ට් කරලා තියෙන අවස්ථාව. එතකොට මේකෙදී අපි සලකන්නේ පැරලලි රෙසිස්ටන්ස් දෙක කනෙක්ට් කරලා තියෙන අවස්ථාව. හරි මම මෙතනදී සර්කිට් එක අඳගෙන ගත්තා. එතකොට මෙතනදී සර්කිට් එකේ මට තියෙනවා වෝල්ටේජ් සෝස් එකක් VS කියලා. එතකොට මෙතනදී R1 R2 කියන ඒවා මේවට පැරලලි කනෙක්ට් වෙලා තියෙනවා. හරි මම මෙතනදී ගන්නවා මේ VS වලින් අපිට ගමු IS කියලා කරන්ට් එකක් යනවා කියලා. හරි. එතකොට අපි IS කියන කරන්ට් එකෙන් දැන් මෙතනදී මේ නෝඩ් එකට ආවහම මේකෙන් කොටස් දෙකකට කැඩෙන්න ඕන. එතකොට අපි ගමු මේ කොටස් දෙක I1 සහ I2 හැටියට. එතකොට මේ I1 සහ I2 කියන කරන්ට් දෙක අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. I1 සමානයි R2 බෙදීම R1 ධන R2 වාරයක් IS හැටියට. I2 හොයාගන්න පුළුවන් R1 බෙදීම R1 ධන R2 වාරයක් IS හැටියට. මේක කොහොමද එන්නේ කියලා අපි බලමු. දැන් මේක අනිවාර්යයෙන් වැදගත් මේක එන විදිහ.
එතකොට මේක අනිවාර්යෙන් අපිට යූස් කරගන්න පුළුවන් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ කියන්නේ කරන්ට් ඩිවිෂන් රූල් එකයි වෝල්ටේජ් ඩිවිෂන් රූල් එකයි. එතකොට කරන්ට් වෝල්ටේජ් ඩිවිෂන් රූල් එකේදී උනේ V1 හොයනකොට දැන් අපි මෙතනදී R1 හොයනකොට R1 වල වෝල්ටේජ් එක හොයනකොට VR1 කියන එක ආවේ. මෙතනදී ආවේ R1. එතකොට V2 වලට ආවේ මෙතනදී ආවේ R2. එතකොට මෙතනදී කරන්ට් ඩිවිෂන් රූල් එකේදී වෙනස්. කරන්ට් ඩිවිෂන් රූල් එකේදී R1 වල කරන්ට් එක හොයන්න ඕන නම් අපි මෙතන එන්න ඕනේ R2 කියන එක. එතකොට මෙතනදී I2 කියන්නේ R2 වල කරන්ට් එක හොයන්න ඕන නම් I2 හැටියට එතකොට එන්න ඕනේ මෙතනට R1 කියන රෙසිස්ටන්ස් එක. එතකොට අපි ගත්තොත් මේකේ අපි දන්නවා VS අපිට ලියන්න පුළුවන්. දැන් අපි මේකේ කොහොමද එන්නේ කියලා බලමු. අපිට ලියන්න පුළුවන් VS සමානයි IS කියන කරන්ට් එකක් යනවා කියලා. එතකොට IS කියන කරන්ට් එක වාරයක් මේ දෙකේ සමග ප්‍රතිරෝධය. එතකොට අපි දන්නවා සමග ප්‍රතිරෝධය අපිට ලියා ගන්න පුළුවන් R1 R2 R1 R2. කියන්නේ මේක පැරලලි කනෙක්ටඩ් හින්දා එම ප්‍රතිරෝධයගේ ගුණිතය බෙදීම එකතු. හරි. මේක අපි ලියාගත්තන් පස්සේ අපිට IS කියන එක හොයාගන්න පුළුවන්. sorry මෙතනදී VS කියන එක අපි දන්නවා. VS කියන එක තමයි අපිට නැති කරගන්න ඕනේ. මොකද අපිට IS වලින් ආන්සර් එක තියෙන හින්දා. එතකොට අපි එතකොට අපි ගත්තොත් මේ දෙක අතර VS කියලා වෝල්ටේජ් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේක පැරලලි කනෙක්ටඩ් නිසා මෙතනක් තියෙන්න ඕනේ VS. එතකොට මෙතනක් තියෙන්න ඕන අනිවාර්යෙන් VS. ඉතින් අපිට මෙතනදී VS කියන එක යොදා ගන්න පුළුවන්. VS කියන එක අපිට ලියා ගන්න පුළුවන් I1 R1 සමාන වෙනවා IS R1 R2 බෙදීම R1 ධන R2 හැටියට. එතකොට මෙතනදී R1 ට R1 කැපිලා ගිහිල්ලා අපිට ඉතුරු වෙන්නේ R2 කියන එක. එතකොට I1 කියන එක අපිට ලියා ගන්න පුළුවන් IS වාරයක් R2 බෙදීම R1 ධන R2 හැටියට. ඒ වගේමයි I2 වලට මේ විදිහටම ලියා ගන්න පුළුවන් IS වාරයක් R1 බෙදීම R1 ධන R2 කියලා. මේ විදිහට තමයි අපි කරන්ට් ඩිවිෂන් රූල් එක ඩිෆයින් කරන්නේ. ඉතින් මේක අපිට යොදා ගන්න පුළුවන් අපේ සර්කිට් එකක ඕනම තැනකදී. හරි ඊළඟට කතා කරන්න තියරම් එක තමයි සුපර්පොසිෂන් තියරම් එක ගැන. එතකොට සුපර්පොසිෂන් තියරම් එකේදී කියන්නේ අපේ සර්කිට් එකක් තියෙනවා නම් සර්කිට් එකේ සෝසස් දෙකකට හෝ වැඩි ගාණක් තියෙනවා. දෙකකට වඩා වැඩි දෙකක් හෝ දෙකකට වඩා වැඩි ගාණක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒ සර්කිට් එකේ තියෙන එලිමන්ට්ස් හැම එකකම කරන්ට් එක හරි වෝල්ටේජ් එක හරි කරන්ට් එක හරි වෝල්ටේජ් එක හරි අපි කතා කරන සෝසස් වලින් ඇති කරන කියන්නේ සෝසස් වලින් වෙන වෙනම ඇති කරන කරන්ට් එක හරි වෝල්ටේජ් එක හරි එකතු කරොත් ඒ කියන්නේ අපි ගත්තොත් වෙන වෙනම ඒ සෝසස් වලින් ඇති කරන කරන්ට් එකයි ඒ සෝසස් වලින් ඇති කරන කරන්ට් එක වෙන්න පුළුවන් වෝල්ටේජ් එක වෙන්න පුළුවන් ඒ වෙන වෙනම ඇති කරන එක කරන්ට් එක සහ වෝල්ටේජ් එක අපි ගත්තොත් ඒ ටික අපි ඔක්කොම අල්ලලා එකතු කරොත් ඒ කියන්නේ ඔක්කොම එකතු කරොත් අපිට ලැබෙනවා ඒ එලිමන්ට් එකේ කරන්ට් එලිමන්ට් එක through එලිමන්ට් එකේ යන කරන්ට් එක වෙන්න පුළුවන් නැත්නම් එලිමන්ට් එක හරහා තියෙන වෝල්ටේජ් එක වෙන්න පුළුවන් අපිට ඒක හොයාගන්න පුළුවන් අපි මේවා වෙන වෙනම ගණනය කරොත් වෙන වෙනම ගණනය කරලා අපිට එකතු කරගත්තොත් මේ එලිමන්ට් එකක තියෙන වෝල්ටේජ් එක හරි කරන්ට් එක හරි අපිට හොයාගන්න පුළුවන් සුපර්පොසිෂන් තියරම් එකේදී අපි කතා කරනවා ස්ටෙප්ස් 3ක් ගැන. එතකොට මෙතනදී මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නේ අපි දැන් අපි වෙන වෙනමනේ කතා කරන්නේ. කියන්නේ සෝසස් වෙන වෙනම කොහොමද එලිමන්ට් කියන්නේ අපිට අවශ්‍ය නම් එලිමන්ට් එකක වෝල්ටේජ් එක හොයන්න. එතකොට අපිට වෝල්ටේජ් සෝසස් දෙකක් තියෙනවා නම් එතකොට අපි එක සෝස් එකක් අමතක කරලා අනිත් සෝස් එකෙන් කියන්නේ අනිත් සෝස් එකෙන් අර එලිමන්ට් එකට එන්න වෝල්ටේජ් එක ගණනය කරගන්නවා. ඊට පස්සේ අනිත් වෝල්ටේජ් කියන්නේ අනිත් වෝල්ටේජ් සෝස් එකෙන් අර එලිමන්ට් එකට එන වෝල්ටේජ් එක කැල්කියුලේට් කරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ දෙක එකතු කරගන්න එක. ඉතින් මේක අපි ස්ටෙප්ස් තුනක් විදිහට අපි කතා කරමු. එතකොට මේකෙදි අපි කරන්නේ leave only one source in the circuit. එතනදී අපිට වැදගත් දෙයක් තියෙනවා leave only one source in the circuit. කියන්නේ අපිට දැන් හිතන්න අපිට
වෝල්ටේජ් සෝසස් තුනක් තියෙනවා කියලා. ඒතකොට වෝල්ටේජ් සෝසස් තුනක් තියෙනවා අනිවාර්යෙන් අපි වෝල්ටේජ් සෝසස් තුනෙන්ම එන වෝල්ටේජස් ගණන් කරන්න ඕනේ. ඒතකොට අපි අනිවාර්යෙන් පළවෙනි ස්ටෙප් එක විදිහට තියෙන්නේ අපිට leave only one source. ඒ කියන්නේ සෝසස් තුනක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි එක සෝස් එකක් විතරයි ඉතුරු කරගන්නවා. අනිත් සෝස් දෙක රිමූව් කරගන්න ඕනේ. අනිත් සෝස් දෙක රිමූව් කරගනින්දී අනිවාර්යෙන් ඒක රිප්ලේස් කරන්න ඕනේ ඒගොල්ලොන්ගේ replace replace all other sources by their internal resistance. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් අපි කියන්නේ internal resistance එකෙන් replace කරන්න ඕනේ අනිත් sources. දැන් අපි කතා කරපු උදාහරණයේ sources තුනක් තියෙනවා කියලා ගත්තොත් sources තුනෙන් ගත්තොත් එක source එකක් ඉතුරු කරගෙන අනිත් sources දෙක අයින් කරලා දානවා internal resistance විතරක් තියාගෙන. එතකොට ඊළඟ step එක තමයි ඉතින් ඊළඟ ස්ටෙප් එක තමයි find the current or voltage of selected element using appropriate method. ඒ කියන්නේ දැන් අපි කතා කරොත් අපි දැන් පළවෙනි ස්ටෙප් එකේදී කරේ leave only one source. ඒ කියන්නේ දැන් අපිට තියෙන්නේ එක source එකක්. ඒතකොට එක source එකක් තියෙනවා නම් අපිට ඒක සාමාන්‍ය සර්කිට් එකක් විදිහට තියෙන්නේ. ඉතින් අපිට sources දෙකක් තුනක් නැති හින්දා එක source එකකින් වෙන effect එක අපිට බලන්න පුළුවන්. එක source එකකින් ඇති කරන current එක අපි මේකේ ගණනය කරගන්නවා. එක source එකකින් අපි අදාළ සිලෙක්ට් එක කියන්නේ අපි සිලෙක්ට් කරගත්ත එලිමන්ට් එකට එන කරන්ට් එක හරි වෝල්ටේජ් එක හරි අපිට කැල්කියුලේට් කරගන්න පුළුවන් ඕම් ලෝ එක නැත්නම් KVL KCL යූස් කරලා. මේ විදිහට අපි දෙවෙනි ස්ටෙප් එක විදිහට මේ එලිමන්ට් එකේ අදාළ කරන්ට් එක හෝ වෝල්ටේජ් එක හොයාගන්න ඕනේ අදාළ මෙතඩ් එකක් යූස් කරලා. තුන්වෙනි ස්ටෙප් එක තමයි දැන් අපි එක එක සෝස් එකක් විතරක් ලීව් කරලා අපි ඒකෙන් එන කරන්ට් එක හෙව්වා. ඊට පස්සේ අපි ආයි දෙවෙනි සෝස් එක කියන්නේ දැන් අපි සෝසස් තුනක් තියෙනවා නම් දෙවෙනි සෝස් එක තුන්වෙනි සෝස් එක විදිහට තුනම ලීව් කරගෙන අපිට ඒවයේ කරන්ට් එක හරි වෝල්ටේජ් එක හරි අපි හොයාගන්න ඕනේ අදාළ එලිමන්ට් එකේ. එතකොට ඊළඟ ස්ටෙප් එක තමයි දැන් තුන්වෙනි ස්ටෙප් එකේදී මේ විදිහට අපි කරන්ට් එක ඔක්කොම හොයාගන්නවා. يعني ඉන්ඩිපෙන්ඩන්ට්ලි අපි කරන්ට් එක හරි වෝල්ටේජ් එක හරි හොයාගන්නවා අදාළ එලිමන්ට් එකේ. එතකොට මේ ටික අපි එකට එකතු කරගන්න ඕනේ. කියන්නේ දැන් අපි ගත්තොත් වෝල්ටේජ් සෝසස් තුනක් තියෙනවා කියලා. එතකොට මේ වෝල්ටේජ් සෝසස් තුනෙන් අපි ගමු R කියලා. එතකොට මේකෙන් අපි යම්කිසි වෝල්ටේජ් එකක් ඇති කරනවා මේකේ. එතකොට අපි ගමු ඒක VS කියලා. එතකොට මේකෙන් ඇති කරනවා VY කියලා. එතකොට මේකෙන් ඇති කරනවා VX කියලා. එතකොට දැන් අපි මේවා කැල්කියුලේට් කරා අන්තිම ස්ටෙප් එකට එනකොට. එතකොට මේවා කැල්කියුලේට් කරා නම් අපිට මෙතනදී V1 වලින් Vx දෙනවා, V2 වලින් Vy දෙනවා, V3 වලින් Vs දෙනවා. එතකොට මේ තුනේ එකතුව තමයි Vs ධන, Vx ධන, Vy කියන එක තමයි මේ R වල සම්පූර්ණ වෝල්ටේජ් එක වෙන්න ඕන. සුපර්පොසිෂන් තියරම් එක අපි එක්ස්ප්‍රෙස් කියන්නේ තවදුරටත් අපිට පහසු වෙන්න අපි ගමු මේ එක්සාම්පල් එක. එතන මේ එක්සාම්පල් එකේ මට කියලා තියෙනවා මේ R2 වලින් R2 වලට ඇති වෙන කරන්ට් එක සහ මේ වෝල්ටේජ් සෝස් දෙක යූස් වෙලා මේ වෝල්ටේජ් සෝසස් දෙක නිසා මේ R2 මත ඇති වෙන කරන්ට් එක සහ වෝල්ටේජ් එක කැල්කියුලේට් කරන්න කියලා. එතකොට මෙතනදී හරි ඉතින් මේ එක්සාම්පල් එකේදී මට අවශ්‍ය කරන්නේ මෙතන R2 වල කරන්ට් එකයි R2 වල වෝල්ටේජ් එකයි. එතකොට මෙතනදී සෝසස් දෙකෙන්ම වෝල්ටේජ් එකක් සහ සෝසස් දෙකෙන්ම කරන්ට් එකක් මේ R2 වෙත එනවා. එතකොට අපි ඒක කැල්කියුලේට් කරගන්නේ සුපර්පොසිෂන් තියරම් එක යූස් කරලා. එතන මෙතනදී find the current and voltage of R2. හරි ඉතින් මම මෙතනදී මුලින්ම කරන්න ඕන දේ තමයි එක කියන්නේ දැන් මෙතන සෝසස් දෙකක් තියෙන හින්දා අපි එක සෝස් එකක් අයින් කරගන්නවා. එක සෝස් එකක් අයින් කරලා ඒ සෝස් එකෙන් එන වෝල්ටේජ් එකයි කරන්ට් එකයි මේ R2 වලට එන වෝල්ටේජ් එකයි කරන්ට් එකයි මැනගන්නවා. කියන්නේ මෙෂර් කරගන්නවා.
එතකොට අපි බලමු ඒක කොහොමද එන්නේ කියලා. හරි. දැන් මම මෙතනදී සර්කිට් දෙකක් විදිහට මම කඩාගෙන තියෙනවා. එතකොට සර්කිට් දෙක අපි බලමු කොහොමද කඩාගන්නේ කියලා. එතකොට දැන් මෙතනදී මම පළවෙනියටම කරලා තියෙන්නේ මේ 10 වෝල්ට් විතරක් තියාගෙන 5 වෝල්ට් අයින් කරලා ඒකේ තියෙන ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එකෙන් රිප්ලේස් කරලා තියෙනවා. එතකොට මෙතනදී මම ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක හැටියට අරන් තියෙන්නේ මෙතනදී 1k කියන එක. එතකොට 1k කියන එකෙන් මෙතන ඒ විදිහට තියෙන විදිහට 5 වෝල්ට් ඇති කරගෙන තියෙනවා. එතකොට දැන් අපි බලන්න ඕනේ මේකෙන් ඇති වෙන මේකෙන් R2 වලට ඇති වෙන කරන්ට් එක සහ වෝල්ටේජ් එක මොන වගේද කියලා. ඒක කැල්කියුලේට් කරන්න මට යූස් කරන්න පුළුවන් තියරම්ස් තියෙනවා. එතකොට දැන් මෙතනදී ඇත්තටම මෙතන සමක ප්‍රතිරෝධයක් අරගෙන ඊට පස්සේ මෙන්න මේ පොයින්ට් එකේ වෝල්ටේජ් එක හොයාගත්තා නේද? මොකද අපි දන්නවා මෙතන එර්ත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන 0 වෝල්ටේජ්. එහෙනම් අපි මෙතන වෝල්ටේජ් එක හොයාගත්තා නම් අපිට හරි. මුලින්ම බලමු අපි මේ සම්පූර්ණ පද්ධතියේ කරන්ට් එක මොනවා වගේද කියලා. එතකොට දැන් අපි දන්නවා මෙතනදී අපිට සමක ප්‍රතිරෝධයක් එනවා. මෙතන අපි ගත්තොත් 10යි V සමානයි IR දැම්මොත් 10 වෝල්ටේජ් මෙතන සමක ප්‍රතිරෝධය එනවා IP ගමු කැපිටල් I කියලා මේකෙන් යන ධාරාව. එතකොට අපි ගත්තොත් මෙතන R කියන්නේ මේ දෙකේ සමග ප්‍රතිරෝධය වෙනවා දෙකේ සමග ප්‍රතිරෝධය ගත්තොත් දෙවාරයක් බෙදීම 2 ධන 1. ඒ කියන්නේ 2 බෙදීම 3යි. එතකොට 2 බෙදීම 3ට මේ 1 එකතු වෙනවා. එතකොට 1 ධන 2 බෙදීම 3ක් හැටියට තමයි මේ සම්පූර්ණ ප්‍රතිරෝධ පද්ධතියේ ප්‍රතිරෝධය එන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මෙතනදී I සමානයි මෙතනදී අපිට එනවා මේක සුළු කරාම පහ බෙදීම 3ක්. එතකොට පහ බෙදීම 3ට 10 කැපිලා යනවා. එතකොට I සමානයි 6යි ඇම්පියර් කියලා එනවා. ඉතින් අපිට මෙතනදී I සමානයි 6යි කියන්නේ මෙන්න මේ 10 වෝල්ටේජ් සෝස් එකෙන් යන කරන්ට් එක. එතකොට ඩිලිවර් වෙන කරන්ට් එක. එතකොට මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ IR2 කියන එක. ඒ කියන්නේ R2 වලින් යන කරන්ට් එක. එතකොට මෙතනදී හොඳට බැලුවොත් අපිට පේනවා මේ IR1 සහ IR2 විදිහට මේ I ධාරාව කැඩෙනවා. එතකොට අපි ඒක කොහොමද ගන්නෙ? එතකොට අපිට යූස් කරන්න පුළුවන් මෙතනදී කරන්ට් ඩිවිෂන් රූල් එක. එතකොට කරන්ට් ඩිවිෂන් රූල් එකෙන් අපි ගමු IR2 කියන එක. එතකොට IR2 කියන එක ගන්නකොට අපි ගන්නවා මෙතන 2K වල කියන්නේ මේ ප්‍රතිරෝධය හොයන්න ඕන නම් අපි වැඩි කරන්න ඕනේ මෙන්න මෙතන ප්‍රතිරෝධයෙන්. එතකොට 1 බෙදීම ප්‍රතිරෝධ දෙක එකතුව 1 ධන 2යි මෙතනදී මම පොඩි වැරද්දක් කරලා තිනවා මේක කිලෝ ඕම් වලින් තියෙන්නේ. එතකොට අපිට එන්නේ ආන්සර් එක මිලි ඇම්පියර්ස් වලින්. එතකොට මම මෙතනදිත් මේ කිලෝ ඕම්ස් මම මෙතනයි සංකේතය දාන්න මෙතනදී කිලෝ ඕම්ස් එන්න ඕන මේ ඔක්කොම දෙක මේ අපේ කතා කරන ප්‍රතිරෝධ වලට. එතකොට එක බෙදීම 1 ධන 2 වාරයක් අපේ 6යි මිලි ඇම්පියර්. ඊට පස්සේ අපිට එනවා IR2 කියන එක 2යි මිලි ඇම්පියර් කියලා. ඉතින් 2යි මිලි ඇම්පියර් ධාරාව මෙතනින් යනවා කියන්නේ අපිට මේකේ හරහා තියෙන විභවාන්තරය හොයාගන්න පුළුවන්. ඉතින් අපිට විභවාන්තරය ගත්තොත් අපිට එනවා V සමාන IR ආයතන යෙදුවොත් VR2 කියන එකට එනවා IR2 R2 කියලා ගත්තොත් VR2 එක අපිට හොයාගන්න පුළුවන් දෙවාරයක් 2. ඒකට අපිට එනවා 4යි වෝල්ට් කියලා. ඉතින් මෙතනදී මේ I කියන එක 2යි මිලි ඇම්පියර්. එතකොට මෙතන R කියන එක කිලෝ ඕම්. එතකොට කිලෝ ඕම් වලටයි දැන් මෙතනදී කිලෝ ඕම් වලට 10 3ක් තියෙනවා. මෙතනදී 10 ඍණ 3ක් තියෙනවා මිලි ඇම්පියර්ස් වලට. එතන 10 ඍණ 3යි 10 ධන 3යි කැපිලා ගිහිල්ලා අපිට ආන්සර් එකට එනවා වෝල්ට් 4ක් විදිහට. එතකොට මේ විදිහට තමයි අපි VR2 එක හොයාගන්නේ මෙන්න මේ 10 වෝල්ටේජ් හින්දා ඇතිවෙන වෝල්ටේජ් එක. කියන්නේ ගත්තොත් මෙන්න මෙතනදී පොයින්ට් එකේදී අපිට ධන 4යි වෝල්ට් එනවා මෙන්න මේ 10යි වෝල්ටේජ් නිසා. එතකොට අපි දැන් ඊළඟට බලන්න ඕනේ මෙන්න මේ 5යි වෝල්ටේජ් නිසා මොන තරම් වෝල්ටේජ් එකක් මේ පොයින්ට් එකට එනවද කියලා. මේ පොයින්ට් එකට වෝල්ටේජ් එකකුයි මේක හරහා කොච්චර කරන්ට් එකක් යනවද කියන එක. එතකොට අපි ගමු මේ කරන්ට් එක I කියලා. මෙතනදී මට කලින් සිස්ටම් එකටම I කියන ධාරාව හොයාගන්න පුළුවන්. ඉතින් මම මේක සුළු කරලා ගත්තොත් පහ සමානයි V සමානයි IR යොදාගෙන මට මෙතනට දාගන්න පුළුවන්. එතකොට මෙතන සමග ප්‍රතිරෝධය එනවා මේ තුනේම I වාරයක් 1 ධන 2 බෙදීම 3යි හැටියට. එතකොට මට I කියන ධාරාවට එනවා 3යි
මිලි ඇම්පියර් කිය. එතකොට I කියන ධාරාවට මිලි ඇම්පියර් 3ක් වෙනවා නම් එතකොට මට මෙතනදී මේ I ධාරාව කොටස් දෙකකට කැඩෙනවා. එතකොට IR2 කියලා IR1 කියලා මට කොටස් දෙකකට කැඩෙනවා. එතකොට අපි බලමු මේ I ධාරාව කොහොමද මේ IR2 IR2 සහ IR1 වලට කොහොමද කැඩෙන්නේ කියලා. ඒකට මම යොදා ගන්නවා කලින් වගේම කරන්ට් ඩිවිෂන් රූල් එක. එතකොට කරන්ට් ඩිවිෂන් රූල් එකෙන් මට යූස් කරලා ගන්න පුළුවන් IR2 කියන එක. එතකොට මට අවශ්‍ය වෙන්නේ මේ 2K ඕම් වලින් යන කරන්ට් එක. එතකොට මම යොදා ගන්න 1 බෙදීම 1/2 වාරයක් 3 මිලි ඇම්පියර්. එතකොට මට IR2 වලට එනවා මිලි ඇම්පියර් එකක් විදියට. ඊළඟට මම හොයන්න ඕනේ මෙන්න මේ R2 වලින් R2 හරහා තියෙන R2 අතර තියෙන වෝල්ටේජ් එක. එතකොට මම මෙතනදී IR2 හොයාගත්තා. ඒ කියන්නේ මේකෙන් හරහා යන කරන්ට් එක හොයාගත්තා. එතකොට මට වෝල්ටේජ් එක හොයාගන්න පුළුවන්. V සමාන IR යොදාගෙන මට මෙතනදී යොදා ගන්න පුළුවන් IR කියන එක. එතකොට I කියන ධාරාව අපි දන්නවා 2 මිලි ඇම්පියර් වාරයක් 2 කිලෝ ඕම්. එතකොට මට එනවා මෙතන 1 මිලි ඇම්පියර් 1 මිලි ඇම්පියර් වැඩි කිරීම 2 කිලෝ ඕම්. එතකොට මෙතනදී 2 වෝල්ට් කියලා එනවා. හරි. ඉතින් මම මේ දෙවෙනි ස්ටෙප් එක තමයි මෙතනදී කැල්කියුලේට් කිරීම කරේ. ඉතින් අපි වෙන වෙනම සෝසස් දෙක අරගෙන ඒකෙන් ඇතිවෙන්න වෝල්ටේජ් එක සහ කරන්ට් එක තමයි මෙතනදී හෙව්වේ. එතකොට මේ දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එකේදී මම කියන්නේ තුන්වෙනි ස්ටෙප් එකේදී මම මේ අපි ගණනය කරගත්ත වෝල්ටේජස් කරන්ට්ස් වෙන වෙනම ගණනය කරගත්ත වෝල්ටේජස් කරන්ට් අපි එකට එකතු කරන්න ඕනේ. ඉතින් අපි ගත්තොත් දැන් මෙතනදී අපිට 10යි වෝල්ටේජ් නිසා මේ R2 අතර R2 වලට 2 මිලි ඇම්පියර් කරන්ට් එකක් යනවා. එතකොට 10යි වෝල්ටේජ් නිසා R2 අතර වෝල්ටේජ් 4ක් පවත්වා ගන්නවා. හරි. ඊළඟට මෙන්න මේ 5යි වෝල්ට් නිසා මිලි ඇම්පියර් එකක් මේ R2 අතර පවත්වා ගන්නවා. එතකොට මේක 5යි වෝල්ට් නිසා. එතකොට මේ V2 VR2 ඒ කියන්නේ අපි මෙතනදී ගත්තේ 5යි වෝල්ට් නිසා R2 අතර ඇති කරන වෝල්ටේජ් එක. එතකොට අපි ගත්තොත් දැන් අපිට 10යි වෝල්ටේජ් සහ 5යි වෝල්ට් නිසා කරන්ට් එකක් ඇති කරනවා. එතකොට මේ දෙක අපි ගත්තොත් මේ එකම දිශාවට යන්නේ. එතකොට අපි ඒක එකතු කරනවා. එකතු කරාම අපිට එනවා 2 ධන 1. එතකොට I total කියලා ගත්තොත් IT කියන එක අපිට එනවා 3 මිලි ඇම්පියර්. ඉතින් මේකෙදි වෝල්ටේජ් එක ගත්තොත් ටෝටල් වෝල්ටේජ් විදිහට ටෝටල් වෝල්ටේජ් එක අපිට එනවා 4 සහ 2. එතකොට 4යි 2යි එකතු වෙලා අපිට එනවා 6යි වෝල්ටේජ් කියලා. ඉතින් මේ විදිහට තමයි සුපර්පොසිෂන් තියරම් එක යූස් කරලා අපි කොහොමද يعني සර්කිට් එකක් දුන්නා සර්කිට් එකේ අපි කොහොමද අදාළ එලිමන්ට් එකක වෝල්ටේජ් එක සහ කරන්ට් එක හොයාගන්නේ කියලා. ඒතර මේ විදිහට තමයි අපි සුපර්පොසිෂන් තියරම් එක යූස් කරලා මේ R2 වල දැන් අපි කතා කරොත් R2 වල කරන්ට් එක සහ වෝල්ටේජ් එක හොයාගත්තේ. කියන්නේ 5 වෝල්ටේජ් වලින් ඇතිවෙන වෝල්ටේජ් එක සහ කරන්ට් එක එකතු කිරීම 10 වෝල්ටේජ් වලින් ඇති කරන කරන්ට් එක සහ වෝල්ටේජ් එක. මේ විදිහට තමයි අපි සුපර්පොසිෂන් තියරම් එක යූස් කරන්නේ. ඊළඟට කතා කරන්නේ තෙවනින්ස් තියරම් එක ගැන. ඉතින් තෙවනින්ස් තියරම් එකේදී අපිට කම්ප්ලෙක්ස් නෙට්වර්ක් එකක් දීලා තියෙනවා නම් සෝසස් සහ රෙසිස්ටන්ස් වලින්. ඉතින් අපිට මේ කම්ප්ලෙක්ස් නෙට්වර්ක් එක සම්පූර්ණයෙන්ම රිප්ලේස් කරන්න පුළුවන් සිංගල් ඉක්වලන්ට් අයිඩියල් වෝල්ටේජ් සෝස් එකක් සහ සිංගල් රෙසිස්ටන්ස් එකකින්. කියන්නේ සිංගල් රෙසිස්ටන්ස් එක සීරීස් එන විදිහට කනෙක්ට් කරලා අපිට පොඩි ෂෝට් පොඩි සර්කිට් එකක් හදාගන්න පුළුවන් තෙවනින්ස් තියරම් එක යූස් කරලා. ඒ පොඩි සර්කිට් එකෙන් අපිට අදාළ වෝල්ටේජස් කරන්ට් කැල්කියුලේට් කරගන්න පුළුවන්. ඉතින් අපි කලින් කතා කරපු සුපර්පොසිෂන් තියරම් එක වගේම තමයි මේ තෙවනින්ස් තියරම් එක කියන්නේ. ඉතින් අර කලින් කතා කරා අපි අතන මෙතනදී සෝසස් දෙකක් තියෙන අවස්ථාවක්. එතන මේකත් ටිකක් කම්ප්ලෙක්ස් අවස්ථාවක්.
මීටත් වැඩිය කම්පලෙක්ස් අවස්ථාවල් තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් එතනට තව ප්‍රතිරෝධයක් සෙට් වෙලා අපිට මේක මයින් ආවොත් ටිකක් ඒක තව දුරටත් කම්පලෙක්ස්. එතකොට අපිට මේ සුපර්පොසිෂන් තියරම් එක යූස් කරලා කරගනිද්දි ගොඩක් වෙලා යනවා. එතකොට ඒකට සොලියුෂන් එකක් විදිහට තමයි මේ තෙවනින්ස් තියරම් එක යූස් කරන්නේ අපි. ඉතින් අපි බලමු මේ තෙවනින්ස් තියරම් එකේ මොනවාද කරන්න තියෙන දේවල් කියලා. ඒ කියන්නේ එහෙම නැත්නම් අපි මොන ස්ටෙප්ස්ද මේකෙන් තියෙන්නේ කියලා බලමු. මම තෙවනින්ස් තියරම් එකේ ස්ටෙප්ස් ටික මම මෙන්න මේ එක්සාම්පල් එක යූස් කරලා කියලා දෙන්නම්. එතකොට මෙතනදී අපිට සර්කිට් එකක් තියෙනවා. ටිකක් කම්ප්ලෙක්ස් සර්කිට් එකක්. අපි කලින් කතා කරපු සුපර්පොසිෂන් තියරම් එකේ වගේ අපිට තව ප්‍රතිරෝධ වැඩි වෙලා තියෙනවා. එතකොට මෙතනදී අපි බලමු මේක තෙවනින්ස් තියරම් එක යූස් කරලා කොහොමද මෙන්න මේ RL වල වෝල්ටේජ් එකයි කරන්ට් එකයි හොයන්නේ කියලා. තෙවනින්ස් තියරම් එකේ මුලින්ම ස්ටෙප් එක විදිහට මම කරන්නේ අපිට අපි ගන්න ලෝඩ් රෙසිස්ටර් එක. ඒකෙන් නැත්නම් අපි කරන්ට් එක සහ වෝල්ටේජ් එක කැල්කියුලේට් කරන්න අවශ්‍ය වෙන ලෝඩ් රෙසිස්ටර් එක අපි ඒ සර්කිට් එකෙන් රිමූව් කරගන්නවා. ඒ සර්කිට් එකෙන් රිමූව් කරගෙන අපි කරන්නේ එතනට බ්‍රේක් එකක් යොදා ගන්නවා. ඒ කියන්නේ දැන් මෙතනදී මේක බ්‍රේක් එකක්. ඒ කියන්නේ මේක මුකුත් නැහැ මෙතන. ඒ කියන්නේ මේක අපි එලිමන්ට් එක, ඒ කියන්නේ රෙසිස්ටර් එක ගලවලා අයින් කරලා තියෙන්නේ. එතකොට මෙතනදී බ්‍රේක් එකක් තියෙනවා. වයර් එකකින් කනෙක්ට් කරලා නැහැ මෙතන. එතකොට මෙන්න මේ අග්‍ර දෙක. එතකොට මේ ටර්මිනල්ස් දෙක. ඒ කියන්නේ මෙන්න මේ නෝඩ්ස් දෙකේ වෝල්ටේජස් අපි කැල්කියුලේට් කරගන්න ඕන. වෝල්ටේජ් එක කැල්කියුලේට් කරගන්න ඕන. ඉතින් අපි මෙතන BC වෝල්ටේජ් එක හොයාගන්න ඕන. එතකොට මේක තමයි අපි VTH විදිහට ගන්න. මේක අපි මෙන්න මේ අපි දැන් කතා කරපු ලෝඩ් රෙසිස්ටර් එක අයින් කරායින් පස්සේ අපිට එතන එන වෝල්ටේජ් එක කියන්නේ අපිට මෙන්න මේ BC අතර වෝල්ටේජ් එක අපිට නමක් දෙනවා VTH කියලා. තෙවෙනින්ස් වෝල්ටේජ් එක කියලා. ඉතින් අපි මේ තෙවෙනින්ස් වෝල්ටේජ් එක තමයි මුලින්ම කැල්කියුලේට් කරගන්න ඕන පළවෙනි ස්ටෙප් එකේදී. හරි කලින් සර්කිට් එක මතක නැත්නම් මෙන්න මේක තමයි සර්කිට් එක ඔරිජිනල් සර්කිට් එක. එතන මේ ඔරිජිනල් සර්කිට් එකේ මෙන්න මේ RL කියන එක ඉතින් RL කියන එක අපිට දීලා තිබුණේ RL කියන එක අපිට දීලා තිබුණේ 1 කිලෝ ඕම් විදිහට. එතකොට මෙතනදී අපි ඒ RL කියන රෙසිස්ටන්ස් එක තමයි ගලවලා අයින් කරලා තියෙන්නේ. එතකොට අපි ගලවලා අයින් කළා දැන් අපි කරන්න ඕන VTH එක හොයාගන්න එක. ඒක අපි බලමු කොහොමද කරන්නේ කියලා. මෙතනදී මම කන්සිඩර් කරොත් let's consider VF is equal 0. එතකොට මෙතනින් දැන් අපි කියන්නේ මෙන්න මේ ෆ්ලක්ෂයකදී මේක භූගත කරලා තියෙනවා කියලා ගන්න කියලා කියනවා අපි. එතකොට අපිට ගන්න පුළුවන් VCF කියන එක. මේ මෙතනත් අපිට ඒ කියන්නේ මෙතන C නම් මෙතනත් අනිවාර්යෙන් C තියෙන්නේ. එතකොට මේ VCF කියන එක අපිට හොයාගන්න පුළුවන්. අපිට වෝල්ටේජ් ඩිවිෂන් රූල් එක දාලා කිලෝ ඕම් එක බෙදීම ප්‍රතිරෝධ වල එකතුව. එතකොට මෙතනදී මෙතනත් කිලෝ ඕම් එකක් එනවා මට වැරදිලා. එතනත් කිලෝ ඕම් එකක් තියෙනවා. වෝල්ටේජ් ඩිවිෂන් රූල් එක යූස් කරලා මට මෙතනදී ගන්න පුළුවන් වෝල්ටේජ් එකක් මෙන්න මේ VCF අතර තියෙනවා කියලා. VCF තියෙනවා වෝල්ටේජ් එකක්. එතකොට අපිට ඊළඟට හොයන්න පුළුවන් දේ තමයි මෙන්න මෙතනදී ඊළඟට හොයන්න පුළුවන් දේ තමයි මෙන්න මේ BG පොයින්ට් එකේ BG ලක්ෂ දෙකේ අපිට වෝල්ටේජ් එක හොයන්න පුළුවන්. එතකොට මෙතනදී කලින් වගේම වෝල්ටේජ් ඩිවිෂන් රූල් එක දාලා අපිට හොයාගන්න පුළුවන් VBG කියන එක තුන බෙදීම 5 වාරයක් 10 කියලා. එතකොට අපිට එනවා එතන 6යි වෝල්ටේජ් කියලා. හරි. දැන් අපි මෙතන බැලුවොත් මෙන්න මේ VC ඍණ VF කියන එක තමයි අපිට 1යි වෝල්ටේජ් කියලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට VF කියන එක අපි ගත්තේ 0 කියලා. එතකොට VC කියන එක අපිට එනවා 1යි වෝල්ටේජ් කියලා. එතකොට අපිට BG කියන එකත් හොයාගන්න පුළුවන්. VB ඍණ G. VG සමානයි 6යි වෝල්ට්. ඉතින් මෙතන 0 වෝල්ටේජ් තියෙනවා නම් මෙතනත් 0 වෝල්ටේජ්. එතකොට මෙතනත් VG කියන එකත් 0 වෝල්ටේජ්. එතකොට අපි VB කියන එකට අපිට එනවා 6යි වෝල්ටේජ් කියලා. හරි. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ BC අතර වෝල්ටේජ් එක. එතකොට අපි දන්නවා BC අතර වෝල්ටේජ් එක එනවා VB ඍණ VC වලින්. BC වෝල්ටේජ්. එතකොට අපිට VB ඍණ VC වලින් අපිට BC අතර වෝල්ටේජ් එක හොයාගන්න පුළුවන්. එතකොට අපිට එනවා 6 ඍණ 1
වෝල්ට් කියලා. එතකොට මේක 5 වෝල්ට් හැටියට අපිට එනවා. ඉතින් මේ VB ඍණ VC වලට අපිට හඳුන්වපු නමක් තිබුණා VTH. එහෙම නැත්නම් තෙවෙනිස් වෝල්ටේජ් එක කියලා. ඉතින් අපි තෙවෙනිස් වෝල්ටේජ් එක හොයා ගැනීම තමයි පළවෙනි ස්ටෙප් එකේදී කරන්නේ. එතකොට තෙවෙනිස් වෝල්ටේජ් එක අපිට එනවා මේ සර්කිට් එකට අනුව 5 වෝල්ට් කියලා. හරි. දෙවෙනි ස්ටෙප් එක විදිහට මම කරන්නේ මෙන්න මේකේ තියෙන කියන්නේ අපි ඔරිජිනල් සර්කිට් එකේ තිබ්බ දැන් ඊළඟට මුලින්ම කතා කරේ දැන් පළවෙනි ස්ටෙප් එකේදී කතා කරා අපි VTH හොයාගත්තා. එතකොට මේකෙදි දැන් තියෙනවා ඒත් සෝසස් දෙක තියෙනවා. එතකොට දෙවෙනි ස්ටෙප් එකේදී කරන්න ඕනේ මෙන්න මේ සෝසස් දෙක අපි අයින් කරගන්නවා, රිමූව් කරගන්නවා. ඊට පස්සේ ඒක රිප්ලේස් කරගන්න ඕනේ ඒකේ තියෙන ඉන්ටර්නල් රෙසිස්ටන්ස් වලින් සහ ඒකේ තියෙන ඉන්ටර්නල් රෙසිස්ටන්ස් වලින්. එතකොට මේකේ කතා කරොත් ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක විදිහට අපිට 1 කිලෝ ඕම් සහ 3 කිලෝ ඕම්ස් තියෙනවා. ඒ කියන්නේ අපි මේක අපි රියල් වෝල්ටේජ් සෝස් එකක් විදිහට සැලකුවොත් මේකේ ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක 3 කිලෝ ඕම්. එතකොට මේකේ 1 කිලෝ සහ මෙතනදී රෙසිස්ටන්ස් දෙකක් තියෙනවා. එතකොට මේ දෙකම සලකන්න පුළුවන් අපිට ඉන්ටර්නල් රෙසිස්ටන්ස් විදිහට. එතකොට 3යි 1යි 4ක් විදිහට මේකේ ගන්න පුළුවන්. මේකේ 1යි 1යි 2ක් විදිහට ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක ගන්න පුළුවන්. ඒ විදිහට අපිට ඉන්ටර්නල් රෙසිස්ටන්ස් වලින් මේක රිප්ලේස් කරගන්න පුළුවන්. හැබැයි මේක වෝල්ටේජ් සෝස් එකක් නම් අපි ෂෝට් සර්කිට් කරන්නේ. ඒ කියන්නේ අපි මේක වයර් එකකින් කනෙක්ට් කරලා තියෙන්නේ මේක. ඉතින් ඒක අදාළ වෙන්නේ ෂෝට් සර්කිට් කරන්නේ වෝල්ටේජ් සෝසස් නම් විතරයි. හැබැයි අපිට කරන්ට් සෝස් එකක් මෙතන තිබ්බනම් අපි කරන්නේ ඕපන් සර්කිට්. ඒ කියන්නේ ඕපන් සර්කිට් කරනවා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් මෙන්න මෙතනින් කනෙක්ට් කරන්නේ නැහැ. මෙතන කරන්ට් සෝස් එකක් තිබ්බනම් මෙන්න මෙතනින් බ්‍රේක් වෙලා තමයි තියෙන්නේ. එතනදී අපි ආයේ කනෙක්ට් කිරීමක් කරන්නේ නැහැ. කියන්නේ මේ අග්‍ර දෙක හරහා ආයි කරන්ට් එකක් යෑමක් නැහැ. ඉතින් අපේ එක්සාම්පල් එකේ තියෙන්නේ වෝල්ටේජ් සෝසස් නිසා මෙතනදී මම දෙකම කරගෙන තියෙන්නේ ෂෝට් සර්කිට් කරගෙන තියෙන්නේ. ඒතකොට ෂෝට් සර්කිට් කරලා මෙතනදී ඉන්ටර්නල් රෙසිස්ටන්ස් වලින් ඒවා රිප්ලේස් කරලා තියෙනවා. එතකොට දැන් අපි ඊළඟට හොයන්න ඕන දේ තමයි RTH. එහෙමත් නැත්නම් තෙවෙනියන්ස් රෙසිස්ටන්ස් කියන එක. එතකොට තෙවෙනියන්ස් රෙසිස්ටන්ස් එක. එතකොට අපි මෙතනදී කතා කරා මෙන්න මේකේ මේ BC අතර අග්‍ර දෙක අතර VTH හොයන එක කරා. එතකොට අපි මෙතන BC අග්‍රේ තමයි තෙවනියන්ස් රෙසිස්ටන්ස් එක හොයන්න ඕනේ. එතකොට ඒකට අපි මෙන්න මේ පද්ධතියේම සමක ප්‍රතිරෝධය හොයන්න අවශ්‍ය වෙනවා. මෙතනදී මම සමක ප්‍රතිරෝධය හොයලා පෙන්නන්න. එතකොට මෙතනදී අපි දන්නවා මෙන්න මේ B අග්‍රයේ පැත්තෙන් අපිට පැරලල් ප්‍රතිරෝධයක් තියෙනවා. සමාන්තරගත ප්‍රතිරෝධයක්. ඒතකොට 3 කිලෝ ඕම් සහ මෙන්න මේ 1 එකතු වෙලා 2 කිලෝ ඕම් හැදෙනවා. එතකොට මෙතනදී එනවා B වල ප්‍රතිරෝධය. B වල වම් පැත්තෙන් ප්‍රතිරෝධය. එතකොට මෙතනදී C වල දකුණු පැත්තෙන් ප්‍රතිරෝධය ගත්තොත් අපිට මෙතනදී කිලෝ ඕම් එකක් ඒ වගේමයි මෙතනදී 3යි 1යි එකතු වෙලා කිලෝ ඕම් 4ක් හැදෙනවා. එතකොට මෙතනදී පැරලල් ප්‍රතිරෝධය එහෙම නැත්නම් සමාන්තරගත ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට මෙන්න මෙතනදී C අග්‍රයෙන් මෙතනදී අපිට මේක කැල්කියුලේට් කරලා මේ පැත්තෙන් සමක ප්‍රතිරෝධයයි මේ පැත්තෙන් සමක ප්‍රතිරෝධයයි අරගෙන ඊට පස්සේ ඒ දෙක අපිට නැවත සමක ප්‍රතිරෝධය හොයන්න පුළුවන්. අපි බැලුවොත් මෙතනදී මේ දෙක අපිට සුළු කරොත් අපිට එනවා දෙවාරයක් 3 බෙදීම 2 ධන 3. කියන්නේ 6 බෙදීම 5යි කියලා අපිට එනවා කිලෝ ඕම් 6 බෙදීම 5යි කියලා ප්‍රතිරෝධයක් මේ පැත්තේ. එතකොට මේ පැත්තෙන් එනවා 4 බෙදීම 5 කියලා. එතකොට මේ දෙක තමයි අපිට නැවත ශ්‍රේණිගතව සම්බන්ධ වෙන්නේ. එතකොට අපි බැලුවොත් දැන් අපිට මෙන්න මෙතනදී මෙන්න මේ විදිහේ ප්‍රතිරෝධයක් එනවා 6 බෙදීම 5යි කියලා. මේක අපි සිම්ප්ලිෆයි කරොත් B C එතකොට මේ පැත්තෙන් එනවා 4 බෙදීම 5යි කියලා. ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේ දෙක දැන් ශ්‍රේණිගතව තියෙනවා. එතකොට අපිට ශ්‍රේණිගතව එකක් අපි ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් අපි එකතු කරනවා. එතකොට සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් ඒකේ ගුණිතය බෙදීම එකතුව හැටියට අපි ගන්නවා. එතකොට මේකේ දැන් මේ දෙක එකතු වෙන හින්දා අපිට එතකොට එකතු කරලා ගන්න පුළුවන් මේ දෙක සිම්ප්ලිෆයි කරාම 10 බෙදීම 5යි කියලා. ඒ කියන්නේ 10 බෙදීම 5යි කියන්නේ කිලෝ ඕම් 2යි කියලා. එතකොට අපිට එනවා තෙවෙනි රෙසිස්ටන්ස් එක 2යි කිලෝ ඕම් විදිහට. තුන්වෙනි ස්ටෙප් එකෙන් මම කරන්නේ අපේ කතා කරපු සර්කිට් එක
අපි හොයාගත්ත VTH සහ RTH වලින් රිප්ලේස් කරනවා. එතකොට මෙතනදී ඔරිජිනල් සර්කිට් එකම අපි සිම්පල් සර්කිට් එකක්, ඒ කියන්නේ අපි පොඩි සර්කිට් එකක් විදිහට රිප්ලේස් කරගෙන තියෙනවා. එතකොට දැන් මෙතනදී VTH කියන එක අපි ගන්න පුළුවන් වෝල්ටේජ් එක අයිඩියල් වෝල්ටේජ් සෝර්ස් එකක් හැටියට. ඒ අයිඩියල් වෝල්ටේජ් සෝර්ස් එක ඇතුලේ අපිට ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එකක් තියෙනවා කියලා ගන්න පුළුවන්. කිලෝ ඕම් 2යි වෙනයි. ඒ කියන්නේ මෙතනදී RTH කියන්නේ තෙවෙනින්ස් රෙසිස්ටන්ස් එක. ඒ වගේම මෙතන තියෙන්නේ තෙවෙනින්ස් වෝල්ටේජ් එක. ඉතින් මේ දෙකෙන් අපිට රිප්ලේස් කර ගන්න පුළුවන් අපේ සම්පූර්ණ සර්කිට් එකම. ඊට පස්සේ අපි කනෙක්ට් කරනවා මේකට අපි කනෙක්ට් කරනවා අපේ අවශ්‍ය ලෝඩ් රෙසිස්ටර් එක. ඉතින් මේ ලෝඩ් රෙසිස්ටර් එක අපිට දැන් කනෙක්ට් කරාම අපිට මෙන්න මෙතනදී 5 වෝල්ටේජ් සෝස් එකක් තියෙනවා. එතකොට මෙතනදී ඒක ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක විදිහට අපිට 2 කිලෝ ඕම් දීලා තියෙනවා. එතකොට මෙතනදී අපිට RL හොයාගන්න පුළුවන්. අපි දන්නවා RL කියන එක අපි දීලා තිබ්බා. RL කියන්නේ කිලෝ ඕම් එකක ප්‍රතිරෝධයක් කියලා. එතකොට මේ RL වල වෝල්ටේජ් එකයි කරන්ට් එකයි අපිට දැන් කැල්කියුලේට් කරගන්න පුළුවන්. එතකොට අපි බැලුවොත් VRL අපිට හොයාගන්න පුළුවන්. VRL කියන එක අපිට වෝල්ටේජ් ඩිවිෂන් රූල් එක යොදාගෙන අපිට පුළුවන් එක බෙදීම 1/2 වාරයක් 5 වෝල්ට්. මේකෙන් අපිට එනවා 1.667යි කියලා RL. එහෙමත් නැත්නම් ලෝඩ් රෙසිස්ටර් එකේ වෝල්ටේජ් එක. එතකොට අපිට කරන්ට් එක හොයාගන්න පුළුවන්. මේකේ කරන්ට් එක හොයාගන්න පුළුවන් V = IR ලා. ඒ කියන්නේ මොකද මේකේ මේ සර්කිට් එකේම එකම කරන්ට් එක යන්නේ. එතකොට අපිට පුළුවන් මේකේ V = IR දාලා එතකොට මෙතන කියනවා V කියන්නේ 5යි 5 බෙදීම සම්පූර්ණ ප්‍රතිරෝධය 3යි. එතකොට අපිට එනවා 1.667යි 7යි මිලි ඇම්පියර් කියලා. මොකද අපි මේවා කිලෝ ඕම් වලින් තියෙන හින්දා. එතකොට ඔය විදිහට තමයි අපි තෙවෙනින්ස් තියරම් එක යූස් කරලා අපේ ප්‍රතිරෝධයක වෝල්ටේජ් එක සහ කරන්ට් එක කැල්කියුලේට් කරගන්න. ඊළඟට කතා කරන්නේ නෝටන්ස් තියරම් එක ගැන. එතකොට නෝටන්ස් තියරම් එකේදී අපි තෙවෙනින්ස් තියරම් එක වගේම තමයි තෙවෙනින්ස් තියරම් එකේ අපි කරේ කම්ප්ලෙක්ස් නෙට්වර්ක් එකක් තියෙනවා නම් සෝසස් සහ රෙසිස්ටන්ස් වලින් ඒක අපි රිප්ලේස් කරා සිංගල් ඉක්විවලන්ට් වෝල්ටේජ් කරන්ට් වෝල්ටේජ් සෝර්ස් එකක් සහ සිංගල් ඉක්විවලන්ට් අයිඩියල් වෝල්ටේජ් සෝර්ස් එකක් සහ සිංගල් රෙසිස්ටන්ස් එකකින් සීරීස් කනෙක්ටඩ් අයිඩියල් වෝල්ටේජ් සෝර්ස් එකකින් සහ රෙසිස්ටන්ස් එකකින් අපි රිප්ලේස් කරා සම්පූර්ණ සර්කිට් එක. දැන් මෙතනදී නෝටන්ස් තියරම් එකේදී කරන්නේ අපි මේ කම්ප්ලෙක්ස් නෙට්වර්ක් එකක් තියෙනවා සෝසස් සහ රෙසිස්ටන්ස් වලින් හැදිලා අපි මේ සර්කිට් එක රිප්ලේස් කරනවා සිංගල් ඉක්විවලන්ට් අයිඩියල් කරන්ට් සෝර්ස් එකකින් සහ කියන්නේ කරන්ට් සෝර්ස් එකකින් සහ රෙසිස්ටන්ස් එකකින්. රෙසිස්ටන්ස් එක මෙතනදී පැරලලි තමයි කනෙක්ට් වෙන්නේ සෝර්ස් එකත් එක්ක. ඉතින් එහෙම අපිට රිප්ලේස් කරලා කියන්නේ සම්පූර්ණ සර්කිට් එකම පොඩි සර්කිට් එකකින් රිප්ලේස් කරලා අපිට අදාළ වෙන දැන් අපි හිතුවොත් අපිට අදාළ වෙනවා කියලා ලෝඩ් රෙසිස්ටර් එකක කරන්ට් එක සහ වෝල්ටේජ් එක හොයන්න. එතකොට අපිට ඒකත් මේ නෝටන්ස් තියරම් එක යූස් කරලා අපිට හොයන්න පුළුවන්. ඉතින් මේකෙදිත් තෙවෙනින්ස් තියරම් එක වගේම අපිට යම්කිසි ස්ටෙප් වගේක් තියෙනවා. ඉතින් මම මේ ස්ටෙප්ස් ගැන කතා කරන්නේ එක්සාම්පල් එකක් යූස් කරගෙන. කලින් එක්සාම්පල් එක වගේම එක්සාම්පල් එක යූස් කරගෙන තමයි මේකෙදිත් මම නෝටන්ස් තියරම් එකේ ස්ටෙප්ස් ගැන කතා කරන්නේ. එහෙනම් අපි බලමු අපිට මොකද්ද දීලා තියෙන එක්සාම්පල් එක සහ ඒකේ කොහොමද අපිට ස්ටෙප්ස් යූස් කරලා මේ නෝටන්ස් තියරම් එකෙන් අපි අදාළ රෙසිස්ටර් එකේ කරන්ට් එක සහ වෝල්ටේජ් එක කැල්කියුලේට් කරගන්නේ කියලා. ඉතින් මම තෙවෙනින්ස් තියරම් එකේ කතා කරපු එක්සාම්පල් එකම මම මේකෙදි යූස් කරනවා. එතකොට කලින් දැක්ක මේ වගේ කම්ප්ලෙක්ස් නෙට්වර්ක් එකක්ම තමයි තෙවෙනින්ස් තියරම් එකේ තිබ්බේ. එතකොට මේකෙදි මට අදාළ වෙන්නේ කරන්ට් එකයි වෝල්ටේජ් එකයි RL වල එහෙමත් නැත්නම් ලෝඩ් රෙසිස්ටර් එකේ කරන්ට් එකයි වෝල්ටේජ් එකයි තමයි මට අවශ්‍ය වෙන්නේ. මේ නෝටන්ස් තියරම් එක යූස් කරලා තමයි මම මේක කැල්කියුලේට් කරන්න ඕනේ. හරි. ඉතින් අපි බලමු කොහොමද අපි මේ නෝටන්ස් තියරම් එක යූස් කරන්නේ කියලා. එතකොට අපි ස්ටෙප්ස් ගැන කතා කරගෙන තමයි මම මේ එක්සාම්පල් එක ගැන ඩිස්කස් කරන්නේ. හරි. පළවෙනි ස්ටෙප් එකේදී මම කරන්නේ අපි ස්ටඩි කරන එහෙමත් නැත්නම් අපි කරන්ට් එක සහ වෝල්ටේජ් එක හොයන එලිමන්ට් එක එහෙමත් නැත්නම් අපි කතා කරොත් RL කියන රෙසිස්ටර් එක අපි අපේ ඔරිජිනල් සර්කිට් එකෙන් අපි අයින් කරගන්නවා. අයින් කරගෙන හැබැයි අපි තෙවෙනින්ස් තියරම් එක වගේ බ්‍රේක් එකක් නෙමෙයි මෙතන කියන්නේ බ්‍රේක් එකක් කියන්නේ ඕපන් සර්කිට් නෙමෙයි මෙතන කරන්නේ.
ෂෝට් සර්කිට්. ඒ කියන්නේ අපි ආයෙ වයර් එකෙන් කනෙක්ට් කරනවා. එතකොට මෙතනදී ආයෙ මෙතනදී කරන්ට් එකක් යනවා මේ අග්‍රහරහා. එතකොට අපි මේ කරන්ට් එක අපි නම් කරනවා. ඒ කියන්නේ මුලින්ම අපි කරන්නේ RL කියන දැන් අපි කලින් සර්කිට් එක ගත්තොත් කලින් සර්කිට් එකේ මේ RL කියන එක තියෙනවා. එතකොට RL කියන එක අපි අයින් කරලා මෙන්න මේක ෂෝට් සර්කිට් කරනවා. ෂෝට් සර්කිට් කරාම අපිට මෙතනදී කරන්ට් එකක් යනවා. අන්න ඒ කරන්ට් එකට අපි කියනවා IN කියලා. නෝටන්ස් කරන්ට් කියලා අපි හඳුන්වනවා. එතකොට මේ නෝටන්ස් කරන්ට් එක කැල්කියුලේට් කරන එක තමයි මම මේ පළවෙනි ස්ටෙප් එකේදී කරන්නේ. ඉතින් අපි බලමු මේ නෝටන්ස් කරන්ට් එක කොහොමද කැල්කියුලේට් කරන්නේ කියලා. මම ටිකක් මට පහසු වෙන්න මම මෙන්න මෙතනදී මෙන්න මෙතන දැන් 3 කිලෝ ඕම් තියෙනවා. මෙතන තියෙනවා අපි ගත්තොත් මෙතන 3 කිලෝ ඕම් තියෙනවා. මෙතන තියෙනවා 1 කිලෝ ඕම්. එතකොට මේ දෙක අපිට එකතු කරගන්න පුළුවන්. එකතු කරලා මෙතන 4 ඕම් කියලා මම දාලා තියෙනවා. එතකොට මෙතනත් ඒ විදිහමයි කිලෝ ඕම් 1යි කිලෝ ඕම් 1යි එකතු කරලා මම 2 කිලෝ ඕම් කියලා දාලා තියෙනවා. ඉතින් මේ දෙක අපිට ඉන්ටර්නල් රෙසිස්ටන්ස් විදිහට අපිට ගන්න පුළුවන් මේ වෝල්ටේජ් සෝර්සස් වලට. ඊළඟට මම කරන්න යන දේ තමයි මෙන්න මේක අපි ට්‍රාන්ස්ෆෝර්ම් කරගන්නවා කරන්ට් සෝර්සස් විදිහට. ඒ කියන්නේ දැන් මෙතනදී අපිට දීලා තියෙන්නේ V. කියන්නේ වෝල්ටේජස්. ඒතකොට මේ වෝල්ටේජස් මම කරන්ට් සෝර්සස් බවට පරිවර්තනය කරගන්නවා. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝර්ම් එකක් කරගන්නවා. ඒතකොට මෙතනදී කරගන්න දේ තමයි මම VI ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක් දාගන්න එක. මම මෙතනදී VI ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක් කරගන්නවා. ඒතකොට VI ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකේදී වෙන්නේ මගේ වෝල්ටේජස් සෝර්සස් දෙකට මට කරන්ට් සෝර්සස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේකේ මේ ඩිරෙක්ෂන් එක දීලා තියෙන්නේ මේ ඩිරෙක්ෂන් එක කොහොමද එන්නේ කියලා කිව්වොත් මෙන්න මෙතනදී මේකෙන් යනවා ක්ලොක්වයිස් මේකෙන් යනවා ක්ලොක්වයිස් ඩිරෙක්ෂන් එකට. එතකොට මේකෙන් යනවා ඇන්ටි ක්ලොක්වයිස් ඩිරෙක්ෂන් එකට. එතකොට මෙතනදී මට පුළුවන් මේක ක්ලොක්වයිස් ඩිරෙක්ෂන් එකටත් මේක ඇන්ටි ක්ලොක්වයිස් ඩිරෙක්ෂන් එකටත් කරන්ට් එකේ ඩිරෙක්ෂන් එක පෙන්වන්න. එතකොට මට අදාළ වෙන දේ කියන්නේ ඊළඟට අදාළ වෙන දේ තමයි මේකේ කොහොමද මේ පැරලලි කනෙක්ටඩ් රෙසිස්ටන්ස් එක ගන්න කියන. පැරලලි කනෙක්ටඩ් ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක ගන්න කියන. ඒ වගේම මේකේ කොච්චර I ධාරාවක් යනවද කියන එක මට බලන්න වෙනවා. එතකොට මම VI ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක් කලින් කතා කරා. එතකොට VI ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකේදී මම දන්නවා මෙතනදී ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක තියෙන්නේ 2 කිලෝ ඕම්. එතකොට මෙතනදී කරන්ට් එක යනවා VI V සමාන IR දාලා ගත්තොත් අපිට එනවා V සමාන IR එකක් දාලා මෙතනදී අපිට කරන්ට් සෝර්ස් එකේ කරන්ට් එක හොයාගන්න පුළුවන්. අපිට එහෙම බැලුවාම එනවා 10 සමානයි 2I කියලා. එතකොට මෙතන තියෙන්නේ 5 මිලි ඇම්පියර් කියලා. මොකද අපි දන්නවා මෙන්න මෙතන කිලෝ ඕම් දෙකක් තියෙනවා. එතකොට අපිට මෙතනින් ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක ඒ විදිහමයි. ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක අපිට 2 කිලෝ ඕම් කියලා ගන්න පුළුවන්. එතකොට මෙතනදී 3 කිලෝ ඕම් අපිට තියෙනවා මෙන්න මේක. එතකොට අපි මෙන්න මේක තමයි රිප්ලේස් කරේ ඇත්තටම. මෙන්න මේ කතා කරන වෝල්ටේජ් සෝර්ස් එක තමයි මෙන්න මෙතනදී රිප්ලේස් වෙලා තියෙන්නේ. ට්‍රාන්ස්ෆෝර්ම් වෙලා තියෙන්නේ මෙන්න මේ අයිඩියල් කරන්ට් සෝර්ස් එකක් හැටියට. එතකොට ඊළඟට අපි මෙන්න මේක ගන්න ඕනේ. කලින් විදිහටම අපිට මේකත් කැල්කියුලේට් කරගන්න පුළුවන්. මෙතනදී අපිට එනවා 5 බෙදීම 4යි කියලා මෙතනදී වෝල්ටේජ් කරන්ට් සෝර්ස් එකේ කරන්ට් එක 5 බෙදීම 4යි කියන්නේ 1.25යි මිලි ඇම්පියර්. එතකොට මෙතනදිත් අපිට ඒකේ ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක කිලෝ ඕම් 4ක් විදිහට මෙතන රෙසිස්ටන්ස් එක කොහොමත් මෙතන 1 තියෙන හින්දා ඒක මෙතන 1 එන්න ඕනේ. මෙතනදිත් අපිට 1 එන්න ඕනේ. එතකොට මෙතනදී ගත්තොත් අපිට දැන් VI ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ උඩ දැන් අපි ලෝඩ් රෙසිස්ටන්ස් එක රිමූව් කරපු තැන IN කරන්ට් එක ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ නෝර්ටන්ස් කරන්ට් එක හැමම තියෙනවා. දැන් අපි තවදුරටත් මේක සිම්ප්ලිෆිකේෂන් එකක් කරගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා බලමු. මේ සර්කිට් එක දිහා බැලුවොත් අපිට මේකේ පැරලලි කනෙක්ටඩ් රෙසිස්ටන්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපිට මෙතන සමග ප්‍රතිරෝධය මේක ගන්න පුළුවන්. එතන මේකේ සමග ප්‍රතිරෝධය අපිට ගත්තොත් අපි බැලුවොත් දෙවාරයක් 3 බෙදීම 2 ධන 3. ඒ කියන්නේ 6 බෙදීම 5ක් හැටියට මෙතනදී අපිට රෙසිස්ටන්ස් එක ගන්න පුළුවන්. එතකොට මේකත් අපි සමග ප්‍රතිරෝධය ගත්තොත් අපිට එනවා 4 බෙදීම 5ක් කියලා. හරි. දැන් අපිට මේක තවදුරටත් සිම්ප්ලිෆයි කරන්න පුළුවන්. මේක තව ටිකක් මේ විදිහට සුළු කරගත්තාම මට එනවා
මෙතනදී මේ ප්‍රතිරෝධ දෙක වෙනුවට මට මෙතනදී තනි ප්‍රතිරෝධයක් යූස් කරගන්න පුළුවන්. ඒක 4 බෙදීම 5 හැටියට මම ගත්තා. එතකොට මේකේ කියන්නේ මේ දෙක පැරලලි කනෙක්ටඩ් නිසා මෙතනදී තනි ප්‍රතිරෝධයක් දාගන්න පුළුවන්. ඒක 4 බෙදීම 5යි. එතකොට මෙතන දිනනවා 6 බෙදීම 5යි කියලා මේකේ තනි ප්‍රතිරෝධය. දැන් ඊළඟට මම කරන්න යන දේ තමයි දැන් ආයි මම මෙන්න මෙතනදී I විතරක් ඒ කියන්නේ කරන්ට් සෝස් එකක් තමයි මට තියෙන්නේ. කරන්ට් සෝසස් දෙකක්. මම මේක ආයි ට්‍රාන්ස්ෆෝර්ම් කරනවා වෝල්ටේජ් සෝසස් දෙකක් හැටියට. මම මෙතනදී IV ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක් තමයි කරගන්නේ. ඒකට IV ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක් කරාම මම මෙතනදී වෝල්ටේජ් සෝස් එකේ වැලියු එකයි ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එකේ වැලියු එකයි ගණනය කරගන්න ඕනේ. දැන් මෙතනදී ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක හැටියට මම 6 බෙදීම 5යි තියෙන්නේ. ඒකට 6 බෙදීම 5යි කිලෝ ඕම් කියන එක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට දාගන්න පුළුවන් මේක 1.2 කිලෝ ඕම් කියලා. එතකොට මෙතනදී අපිට දීලා තියෙනවා 4 බෙදීම 5යි කියලා කිලෝ ඕම්. එහෙමත් නැත්නම් අපිට ලියා ගන්න පුළුවන් 0.8යි කිලෝ ඕම් කියලා. ඊළඟට අපිට මෙන්න මේ වෝල්ටේජ් සෝසස් වල වැලියුස් ගන්න ඕනේ. එතකොට වෝල්ටේජ් සෝස් එකේ අපි වැලියු එක ගත්තොත් අපිට යොදා ගන්න පුළුවන් V සමාන IR කියන එක. එතකොට මෙතනදී 5 වැඩි කිරීම 6 බෙදීම 5 කියන්නේ 6යි වෝල්ටේජ් විදියට එනවා. මෙතනදී එනවා 4 බෙදීම 5 වැඩි කිරීම 4 බෙදීම 5 වැඩි කිරීම 1.25 කියන්නේ 1යි වෝල්ට් හැටියට එනවා. හරි ඉතින් මට ඊළඟට මෙතනදී මේ සම්පූර්ණ සර්කිට් එකේ ලූප් එකක් හැටියට ගත්තොත් මේකේ මට ගන්න පුළුවන් මෙන්න මේ IN කියන කරන්ට් එක තමයි මේ සම්පූර්ණ සර්කිට් එක හරහා යන්නේ. එතකොට මෙතනදී මට සෝසස් දෙකක් තියෙනවා. එතකොට මේ සෝසස් දෙකෙන් මට කැමති ලෝ එකක් යොදාගෙන අපිට මෙතනදී IN කරන්ට් එක මේ සර්කිට් එකේ කරන්ට් එක කැල්කියුලේට් කරගන්න පුළුවන්. එතකොට මම යූස් කරොත් කර්චොෆ්ස් ලෝ එක. එතකොට මෙතනදී මම කර්චොෆ්ස් ලෝ එක ගන්නවා. කර්චොෆ්ස් සෙකන්ඩ් ලෝ එක ගන්න මම සෙකන්ඩ් ලෝ එක KVL. ඉතින් මම KVL අරගෙන මෙතනදී යූස් කරගන්නවා. එතකොට මෙතනදී එනවා higher in එක සමාන වෙනවා. කියන්නේ IR ගුණිතයට. එතකොට මෙතනදී IN කියන එක වැඩි වෙන්න ඕනේ 0.8 ධන 1.2. මෙතනදී කිලෝ ඕම් තියෙන්නේ. ඔක කඩලා ගන්න එපා. මම මෙතනදී කිලෝ ඕම් කියලා දානවා. එතකොට 5යි මෙතන 5යි වෝල්ට් තියෙන්නේ. IN මෙතනදී දෙකක් එනවා. 2 කිලෝ ඕම්. ඉතින් මේක සුළු කරාම අපිට එනවා 5 බෙදීම 2යි. ඒ කියන්නේ IN කියන එකට එනවා අපිට 2.5 මිලි ඇම්පියර් කියලා. ඉතින් මේක තමයි අපි කතා කරන නෝටන්ස් කරන්ට් එක. ඒ කියන්නේ අපි අයිඩියල් කරන්ට් සෝස් එකක් ගන්නවා නම් ඒ අයිඩියල් කරන්ට් සෝස් එකෙන් නෝටන් කරන්ට් එකක් යනවා නම් ඒ නෝටන් කරන්ට් එකේ වැලියු එක තමයි මෙන්න මේ 2.5 මිලි ඇම්පියර් කියන්නේ. දෙවෙනි ස්ටෙප් එක විදිහට මම කතා කරන්නේ මේකෙදී අපි ෂෝට් සර්කිට් කරපු. ඒ කියන්නේ අපි කලින් සර්කිට් එක දිහා බැලුවොත් දැන් අපි ෂෝට් සර්කිට් කරපු. ඒ කියන්නේ IN වලින් රිප්ලේස් කරපු මෙන්න මේ කොටස අපි ඕපන් සර්කිට් කරගන්නවා. ඒ කියන්නේ දැන් මෙතනදී බ්‍රේක් එකක් අරගෙන තියෙනවා. ඒක බ්‍රේක් එකක් අරගෙන අනිත් සෝසස් ඒ කියන්නේ දැන් මෙතනදී අපිට මෙතන කලින් තිබුණා වෝල්ටේජ් සෝසස් දෙකක්. ඉතින් කලින් සර්කිට් එක ඕනනම් අපි බලුවොත් මේ කලින් සර්කිට් එකේ වෝල්ටේජ් සෝසස් දෙකක් තියෙනවා. ඉතින් මේ සෝසස් දෙක වෝල්ටේජ් සෝසස් තියෙනවා නම් වෝල්ටේජ් සෝසස් අපි ෂෝට් සර්කිට් කරගන්න ඕනේ. එතකොට මේවා අපි ෂෝට් සර්කිට් කරගෙන තියෙනවා. කරන්ට් සෝසස් වැඩි බැරිලා තිබුණා කරන්ට් සෝසස් අපි කරන්නේ ඕපන් සර්කිට් කරන එක. එතකොට මේවා අපි ෂෝට් සර්කිට් කරගත්තන් පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන ඉතුරු වෙන්නේ රෙසිස්ටන්ස් වගේක් විතරයි. එතකොට මේ රෙසිස්ටන්ස් දැන් අපි මෙතන BC පොයින්ට්ස් එකක් විදිහට ගත්තොත් මේ BC පොයින්ට්ස් හරහා තියෙන රෙසිස්ටන්ස් එක අපි හොයන්නේ. මේ රෙසිස්ටන්ස් එකට අපි කියනවා නෝටන්ස් තියරම් එකේදී නෝටන්ස් රෙසිස්ටන්ස් කියලා. Rn වලින් අපි ඩිනෝට් කරනවා ඒක. එතකොට අපි මෙතනදී Rn කැල්කියුලේට් කරගන්න ඕනේ. ඉතින් අර තෙවෙනිස් තියරම් එකේ වගේම අපිට මේක කැල්කියුලේට් කරගන්න පුළුවන්. අපි දැක්කා Rn කියන එක කියන්නේ අපි RTH හෙව්වා. ඉතින් RTH වැලියු එකම තමයි මෙතනදිත් අපිට ලැබෙන්නේ. ඒක මම මෙතනදී සුළු කරන්න යන්නේ නැහැ. මම ඕනනම් මෙතනදී පෙන්වන්නම් කොහොමද වෙන්නේ කියලා. මේක මට ලියා ගන්න පුළුවන් 2 කිලෝ ඕම් කියලා. එතකොට මෙතනදී 2 කිලෝ ඕම් 3 කිලෝ ඕම් පැරලලි කනෙක්ටඩ් වෙලා තියෙනවා. මෙතනදී 3 කිලෝ ඕම් සහ 1 කිලෝ ඕම් ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා. එතකොට මෙතනදී කිලෝ ඕම් 4ක් විදිහට මට මේක ලියා ගන්න පුළුවන්. එතකොට මෙතනදී කිලෝ ඕම් 4 සහ කිලෝ ඕම් 1 කියන එක සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා.
එතකොට මේ දෙක මම මේකේ ප්‍රතිරෝධය ගත්තොත් 4යි මේ ටිකේ මේ සම්පූර්ණ එකේ ප්‍රතිරෝධය දෙනවා මට 4 බෙදීම 5ක් හැටියට. එතකොට මේකේ සම්පූර්ණ ප්‍රතිරෝධය මට එනවා 6 බෙදීම 5ක් හැටියට. මම මේ දෙක එකතු කරාම මට එනවා මේක ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙන. එතකොට මේකේ සම්පූර්ණ ප්‍රතිරෝධය මට එනවා 2 කිලෝ ඕම් කියලා. ඉතින් තුන්වෙනි ස්ටෙප් එකේදී මම කරන්නේ මේ අපි කලින් කතා කරපු ඔරිජිනල් සර්කිට් එක මේ සිම්පල් සර්කිට් එක මෙන්න මේ සිම්පල් කොටසෙන් අපි රිප්ලේස් කරගන්නවා. එතකොට මේක රිප්ලේස් කරගන්නකොට අපි මෙතනදී IN ideal current source එකකින් සහ RN internal resistance එකක් අපි parallelly connect කරලා තියෙනවා මෙතනදී. එතකොට අපි මෙන්න මේ IN සහ RN කියන values අපි හොයාගත්තා. අපි දැක්කා RN value එක 2 kilo ohm සහ IN value එක අපිට ආවා 2.5 milliamperes කියලා. එතකොට මෙතනදී අපි මේ දෙක හොයාගත්තා. එතකොට අපි දැන් අන්තිමට කරන්න යන්නේ මෙන්න මේකට අපේ load resist එක connect කරගන්න එක. මම load resist එක connect කරගත්තොත් අපි දන්නවා load resist එකේ value එක ආවේ අපිට RL කියලා ගන්න පුළුවන්. RL කියන value එක ආවේ අපිට 1 kilo ohm. 1 kilo ohm ප්‍රතිරෝධය තමයි අපිට කරන්ට් එක සහ voltage එක ගන්න අවශ්‍යතාවය තිබුණේ. දැන් අපි බලමු මෙන්න මේ IL කියන එක. එතකොට මෙතන මේ RL වලට යන කරන්ට් එක RL වලට යන කරන්ට් එක මොන වගේද කියලා. ඉතින් මට මෙතනදී IL කියන එක හොයන්න මට පුළුවන් කරන්ට් ඩිවිෂන් රූල් එක දාන්න. කරන්ට් ඩිවිෂන් රූල් එක දැම්මහම මට එනවා මෙතනදී 2 කිලෝ ඕම්. එතකොට 2 ධන 1 මෙතනදී කිලෝ ඕම්. එතකොට මම මෙතනදී මගේ ප්‍රධාන සෝස් එක වෙන්නේ 1.5 මිලි ඇම්පියර් කියන එක. එතකොට මම මෙතනදී 2 බෙදීම 3 2 බෙදීම 3 වාරයක් 2.5. එතකොට මම මේක සුළු කරාම මට එනවා 1.667 මිලි ඇම්පියර් කියලා. ඊළඟට මම VL එක හෙව්වොත් මෙන්න මේකේ වෝල්ටේජ් එක හෙව්වොත් මේ ලෝඩ් රෙසිස්ටර් එකේ වෝල්ටේජ් එක මට එනවා අපි කරන්ට් එක හොයාගත්තා 1.667 මිලි ඇම්පියර් කියලා. එතකොට මම මෙතනදී ප්‍රතිරෝධය දන්නවා ප්‍රතිරෝධය අගය දන්නවා 1.667 වෝල්ට් කියලා තමයි මට එන්නේ. ඉතින් අපි බැලුවොත් නෝටන්ස් තියරම් එකේ ආපු values උයි තෙවෙනින්ස් තියරම් එකේ ආපු values උයි දෙකම එකක්. ඉතින් අපි මේ දෙකෙන්ම කරන්නේ එකම දේ. කියන්නේ අපි ක්‍රම දෙක වෙනස් වුණාට ඇත්තටම මේකෙදී එන උත්තර සේම්. එන උත්තර දෙකම එකක් විදිහට තමයි අපි මේ සලකන්නේ. ඉතින් මම හිතනවා නෝටන්ස් තියරම් එක සහ තෙවෙනින්ස් තියරම් එක ගොඩක් හොඳට තේරෙන්නේ නැති කියලා මේ වීඩියෝ එකේ. ඊළඟට අපි කතා කරමු power transfer ගැන. එතකොට ඒකේ maximum power transfer theorem කියලා අපිට තියෙනවා තියරම් එකක්. ඒක ගැන ඊළඟට කතා කරමු. basic electrical theorem වල අන්තිම තියරම් එක විදිහට මම කතා කරන්නේ maximum power transfer theorem එක. ඉතින් අපි යම්කිසි load එකක් අපේ circuit එකට සම්බන්ධ කරලා තියෙනවා නම් ඒකට source එකක් සම්බන්ධ කරලා තියෙනවා නම් ඒ source එකෙන් අපි load resistor එකට එහෙම නැත්නම් load එකට power එකක් transfer වෙනවා. එතකොට මේ power එක transfer වෙනකොට මේ power එක maximum වෙන්නේ මොන අවස්ථාවකද කියලා තමයි අපි මෙතන check කරන්නේ. ඉතින් the maximum power transfer from a source to the load resistor occurs only when the load resistor is equals to the internal resistance of the source. ඒ කියන්නේ දැන් මෙතනදී maximum power එක transfer වෙන්නේ load resistance එක සමාන වෙනවා නම් අපේ source එකේ internal resistance එකට අපිට ඒ අවස්ථාවේදී කියන්න පුළුවන් මේකෙදි maximum power එක transfer වෙනවා කියලා මේ load resistance එකට. එහෙම නැත්නම් තව විදිහකට කියනවා නම් දැන් අපි linear DC network එකක් ගත්තොත් linear DC network එකේ අපේ load resistance එක සමාන වෙනවා නම් Thevenin's resistance එකට අපිට කියන්න පුළුවන් අන්න ඒ අවස්ථාවේදී මේ load එක හරහා maximum power එකක් transfer වෙනවා කියලා. ඉතින් අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා circuit එකක් use කරගෙන අපි කොහොමද බලමු මේක වෙන්නේ කියලා. මම මෙතනදී මේ circuit එක use කරලා තමයි මම maximum power transfer theorem එක ගැන කතා කරන්නේ. එතකොට මෙතනදී මට තියෙනවා voltage source එකක් සහ load resistance එකක් connect වෙලා තියෙන පරිපථයක්. ඉතින් මෙතනදී voltage source එකේ internal resistance එක විදිහට මම RS කියලා ගණන් තියෙනවා. RS කියන්නේ මේකේ internal resistance එක. එතකොට මේකේ EMF එක තමයි මේ E වලින් අපි දක්වන්නේ. එතකොට අපි load resistance එක හැටියට RL අරගෙන තිනවා. ඒක හරහා යන current එක IL හැටියටත්
මෙතන තියෙන විභව බැස්ම හැටියට BL කියලත් අපි අරගෙන තියෙනවා. ඉතින් මේකේ අපි ගත්තොත් according to the voltage rule, voltage division rule, voltage division rule එක use කරලා මට මෙතනදී VL කියන එක හොයාගන්න පුළුවන්. VL එකට එනවා මට RL බෙදීම RL ධන RS කියලා වාරයක් E. ඉතින් මට පුළුවන් මෙතන නියුමරේටර් එකයි ඩිනොමිනේටර් එකයි මට දෙකම RL වලින් බෙදා ගන්න. ඒකට RL වලින් බෙදාගත්තාම මට එනවා RS බෙදීම RL ධන 1 බෙදීම RS බෙදීම RL ධන 1 වාරයක් E කියලා. මේක තමයි VL කියන්නේ. ඉතින් අපි මෙතනදී නිකන් බලුවොත් මෙතනදී RL සමාන බිඳුව සහ RL බිඳුවයි කියන්නේ එක බෙදීම බිඳුව මෙතනදී අනන්තයයි. එතකොට මෙතනදී අපිට එනවා එක බෙදීම අනන්තය. එතකොට මෙතන VL සමානයි බිඳුවක් වෙනවා. එතකොට RL අනන්තයට යනකොට අපි ගත්තොත් VL යනවා E වලට. ඉතින් අපි මේක graph එකක ඇන්දොත් දැනගත්තොත් අපිට පුළුවන් අපි දැක්කා RL සමානයි බිඳුවේදී VL සමානයි බිඳුවයි. එතකොට මෙතනින් තමයි පටන් ගන්නෙ. එතකොට අපි ගත්තොත් මෙතනදී අනන්තයට RL අනන්තයට යනකොට මේක E වලට ළඟා වෙනවා. අපි මේක ප්‍රස්ථාරයන්ද මේ විදිහට තමයි අපේ ප්‍රස්ථාරය එන්නේ. ඊළඟට මෙතනදී අපිට දැන් අපි VL හොයාගත්තා. එතකොට මෙතනදී මේ RL through යන කරන්ට් එක හොයාගන්න ඕනේ. එතකොට අපි IL හොයාගන්න මෙතනදී Kirchhoff's second law එක දාගන්න පුළුවන්. Kirchhoff voltage law එක. එහෙම දාගෙන අපිට එනවා RL KVL දැම්මා කියලා හිතන්න. මෙතනදී RL IL ධන RS IL ඍණ E සමාන වෙනවා බිඳුවට. එතකොට මට මෙතනදී IL වලට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. IL කියන එක E බෙදීම RL ධන RS කියලා. ඉතින් අපි බැලුවම මෙතනදී RL සමානයි බිඳුව වෙනකොට IL කියන එක යනවා E බෙදීම RS වලටත් RL කියන එක අනන්තය වෙනකොට IL කියන එක බිඳුවටත් ළඟා වෙනවා. ඒක graph එකකින් බැලුවොත් RL සමාන බිඳුව අවස්ථාවේදී IL කියන එක E බෙදීම RS. එතකොට මෙතන ඉඳන් තමයි පටන් ගන්නෙ. එතකොට RL අනන්තයට යනකොට මේක බිඳුවට යනවා. එතකොට අපිට මේ විදිහට යන්න ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ graph එක. ඊළඟට අපි මේකේ power dissipation එක consider කරනවා. එතකොට මේකේ power dissipation එක අපි PL කියලා ගත්තොත් ඒ කියන්නේ load resistor එකේ power dissipation එක අපි ගන්න පුළුවන් PL සමානයි VL IL කියලා. කියන්නේ ඒක through තියෙන ඒක across තියෙන VL එක කියන්නේ voltage එක වාරයක් IL ඒ කියන්නේ ඒක through යන current එක. අපිට මෙතනදී අපි VL සහ IL හොයාගත්තා. ඒක VL අපිට ආවා RL වාරයක් E බෙදීම RS ධන RL කියලා. ඒකට IL කියන එක අපිට ආවා E බෙදීම RL ධන RS කියලා. මේක තමයි අපි PL වෙන්නේ power dissipation එක වෙන්නේ. අපි මේක තවදුරටත් සුළු කරාම අපිට එනවා PL සමානයි RL වර්ගය RS RL ධන RS ධන RL වල වර්ගය. අපි මේකෙදී RL කියන්නේ load resistance එක 0 වෙනකොට අපි බලමු මේකේ කොහොමද සත්‍ය කියලා. මේකේ RL සමානයි 0 වෙනකොට PL කියන එක බිඳුවක් වෙනවා. ඒ කියන්නේ RL සමානයි 0 වෙලදී අපිට මේකේ maximum power එකක් ගන්න බෑ. ඒකට අපි RL අනන්තයට යනකොට අපි බලමු කොහොමද කියලා. RL අනන්තයට යනකොට මෙතනදී අපිට එන්නේ අනන්තය බෙදීම අනන්තයේ වර්ගය කියලා. ඒතකොට මෙතනදිත් එන්නේ එක බෙදීම අනන්තය වගේ එකක්. ඒ කියන්නේ හැබැයි අපිට මෙතනදී ලොපිටා රූල් යූස් කරලා තමයි අපිට මෙතනදී ගන්න වෙන්නේ. ඉතින් අපි නිකන් සරලව හිතුව මෙතනදී අනන්තය බෙදීම අනන්තයේ වර්ගය කියලා. ඒතර අනන්තයට අනන්තයක් ඇතුලේ ගිහලා එක බෙදීම අනන්තයේ විදිහට එනවා. ඒතකොට එක බෙදීම අනන්තය කියන්නේ PL කියන එක 0.1 වලට ළඟා වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. හරි. එතකොට
එතකොට දැන් අපි බැලුවොත් මෙතනදී RL වලට විශාල අගයක් ගත්තත් ඒ කියන්නේ RL වලට ලොකු අගයක් ගත්තත් PL කියන එක බිඳුවයි. එතකොට RL කියන එක අපි බැලුවොත් RL කියන එක බිඳුව අරගෙන කියන්නේ RL වලට කුඩා අගයක් ගත්තත් මේ PL කියන එක බිඳුවකට ළඟා වීමක් තමයි වෙන්නේ. ඒ කියන්නේ බිඳුවට ආසන්න අගයක් තමයි වෙන්නේ. අපි කොහොමද මේකේ උපරිම කියන්නේ මැක්සිමම් පවර් එකක් ට්‍රාන්ස්ෆර් කරගන්නේ? කියන්නේ මොන වගේ වැලියු එකක්ද මේ RL වලට යූස් කරන්න ඕනේ අපිට මැක්සිමම් පවර් එකක් මේ ලෝඩ් රෙසිස්ටන්ස් එකට ගන්න නම්. එතකොට අපි කරන්න ඕන දේ තමයි මෙන්න මේ PL කියන එක පවර් ඩිසිපේෂන් කියන එක මම අවකලනය කරගන්නවා. අවකලනය කරගන්නවා. එතකොට අවකලනය කරන්නේ මොන විෂයෙන්ද? RL විෂයෙන් තමයි RL විෂයෙන් තමයි මම අවකලනය කරගන්න යන්නේ. එතකොට මට RL විෂයෙන් අවකලනය කරගත්තොත් මට ලැබෙනවා අංශයක් විදිහට dpl බෙදීම drl මේක අවකලනය කරගන්න මම ඒක කියලා දෙන්නේ නැහැ. rs rl ඍණ 2යි rl rl ධන s මෙතනදී එනවා අපිට e වර්ගයක්. මෙතනදී rs ධන rl වල 4 වෙනි බලය. මේක අපිට සුළු කරගත්තාම අපිට එනවා rs ඍණ rl බෙදීම rs ධන rl වල ඝනය කියලා. හරි දැන් අපිට අවකලනයක් ඇවිල්ලා තියෙනවා. එතකොට අවකලනයෙන් අපිට කියන්න පුළුවන් දැන් මෙතනදී RL සමාන වෙනවා නම් RS වලට අපිට කියන්න පුළුවන් DPL බෙදීම DRL. ඒ කියන්නේ මේ අවකලනය අපිට 0 වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙතනදී අපි බැලුවොත් මෙතනදී මම graph එකක් ඇඳගත්තොත් මට RL සහ PL කියන graph එකක් ඇඳගත්තොත් මට ඒකෙදී අනුක්‍රමණය කියන්නේ DPL බෙදීම DRL කියන එක බිඳුවක් වෙන්නේ උපරිම අවස්ථාවේදී. මැක්සිමම් අවස්ථාවේ තමයි මේක වෙන්නේ. කියන්නේ සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අවම අවස්ථාව කියලා. ඉතින් මේක අපිට උපරිම අවස්ථාවේ තමයි මේ 0 මේ අපිට මේ අවස්ථාව එන්නේ. ඉතින් අවමයක් කියලා කවුරු හරි හිතනවා නම් අපි තව දුරටත් අපි මේක අපි බැලුවොත් මේක අවකලනය කරලා මෙතනදී දෙවෙනි සංගුණකේ ඍණ වීමක් වෙනවා. එතකොට අපිට මේක කියන්න පුළුවන් මෙතන එන්නේ උපරිම අගයක් කියලා. يعني මැක්සිමම් වැලියු එකක් තමයි එන්නේ කියලා. එතකොට අපි මෙතනදී මැක්සිමම් වැලියු එක එන්නේ RS සමානයි RL වෙන අවස්ථාවේදී. RS සමානයි RL වෙන අවස්ථාවේ. يعني ලෝඩ් රෙසිස්ටන්ස් එක ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එකට සමාන වෙන අවස්ථාවේ තමයි උපරිම අගයක් එන්නේ. ඉතින් අපිට මේ අවස්ථාවේදී අපිට පවර් එක ගන්න පුළුවන්. පවර් එක සමානයි E වර්ගය බෙදීම 4යි RS කියලා. ඉතින් අනේ අපි කලින් කතා කරා අපේ PL කියන්නේ මොකක්ද කියලා. PL කිව්වේ අපේ RL වාරයක් E වල වර්ගය බෙදීම RS ධන RL වල වර්ගයක හැටියට තමයි අපි ඒක කතා කරේ. ඉතින් මෙතනදී RS සමානයි RL කියලා මේ ප්‍රකාශනය ගන්න පුළුවන්. ඉතින් මේක අපි ගන්නවා PL maximum value කියලා. ඒ කියන්නේ maximum වෙන අවස්ථාව. මම මේකට graph එක ඇන්දොත් මම මෙතනදී graph එක ඇඳගත්තොත් මට මේ විදිහට තමයි මගේ graph එක එන්නේ. ඒ කියන්නේ PL maximum වෙන අවස්ථාව මෙන්න මේ මෙතනදී අපි maximum වෙන අවස්ථාව මේක ගන්න පුළුවන්. ඒතකොට maximum වෙන්නේ RL සමානයි RS අවස්ථාවේදී. එතකොට මෙතනදී අපිට maximum power එක තමයි මේ විදිහට අපිට දීලා තියෙන්නේ PL max කියන එක. එතකොට අපි බැලුවොත් RL සමානයි බිඳුව අවස්ථාවේදී අපි දැක්කා PL කියන එක බිඳුවක් වුණා. ඒ වගේම RL කියන එක අනන්තයක් වන අවස්ථාවේදී PL කියන එක බිඳුවට ළඟා වීමක් වුණා. එතකොට මේ අවස්ථා ටිකම සැටිස්ෆයි කරලා තියෙනවා මේ graph එකෙන්. මේ විදිහට තමයි අපේ maximum power transfer theorem එකෙන් අපි බලන්නේ කොහොමද සර්කිට් එක ඒ කියන්නේ අපි දුන්නොත් අපේ ලෝඩ් එකක් දුන්නොත් ඒ ලෝඩ් එකේ power transfer එක කොහොමද වෙන්නේ කියලා maximum power එකක්
ඇති වෙන්නේ මොන අවස්ථාවේදී කියලා අපි චෙක් කරන්නේ මේ විදිහට තමයි. මම හිතනවා මේ වීඩියෝ එකෙන් බේසික් ඉලෙක්ට්‍රිකල් තියරම්ස් ගැන අපි ගොඩක් දේවල් කතා කරා. ඒකට මේ ගොඩක් දේවල් වලින් අපි බේසික් ඉලෙක්ට්‍රිකල් තියරම්ස් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා මම හිතනවා.